අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අදත් සුපුරුදු ලෙසින්ම අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් එක්ක එහෙනම් අවසරයි අපේ මැදිරියට එන්න. අපි ඉක්මනින්ම සාකච්ඡාවට එමුස මේ ඔබතුමාට අයිබෝන් කියලා පිළිගන්න ගමන්ම අපිට මේ සමහර අය දක්වන අදහස්වල කියලා තියෙනවා මේ අපේ වැඩසටහනේ ශාස්ත්‍රීය භාවය පිළිබඳව බොහොම පැහැදිලිව මේ කියන්න ඕනේ කාත් එක්කවත් මේ අමනාපකින් හරි මොකෙන් හරි කියන කතාවක් නෙමෙයි. අන්ලිමිටඩ් හිස්ටරි කියන වැඩසටහන ශාස්ත්‍රීය වැඩසටහනක් නෙමෙයි. මේක මහාජන පොදුජන ජනගත වැඩසටහනක්. මේ වැඩසටහන විශ්වවිද්‍යාල බුද්ධිමතුන්ගේ සිට ඔබට මතක ඇති වරක් දඹුල්ල පැත්තේ හේනක පැලක ඉඳන් දුරකථන ඇමතුමක් දුන්නු අපේ ගොවි මහත්තයා. එයා දක්වා අහනවා වැඩි දෙනෙක් මේ රටේ ඉතාමත් පුරා විද්‍යාව ගැන ඉතිහාසය ගැන නොදනුවත් හැබැයි යම්කිසි ආකාරයක සේයාවන් දන්න අපේ රටේ අහිංසක දුප්පත් ජනතාව. අපි ඒ අයට තමයි මේ වැඩසටහන කරන්නේ. ඒකට උදාහරණයක් එක්කමස පළවෙනි ප්‍රශ්නයට යොමුවෙමු. මේ මහනුවර ප්‍රදේශයේ අපේ හිතවත් අසන්නෙක් අපිට යොමු කරු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නෙමේස මම ඉස්සෙල්ලම් විකාශය කරන්නේ එතුමගෙනුත් සමාවෙලා සාමාන්‍යයෙන් මේ අපේ ඕෆ් රෙකෝඩ් පාවිච්චි වෙන ඒවා මෙහෙම ආචාර ධාර්මික වශයෙන් වැරදි කියලා කාට හරි කියන්න පුළුවන් මේවා මේ විකාශනය කරන්න පාවිච්චි කිරීම පිළිබඳව. හැබැයි මේකේ තියෙන වැදගත්කම සහ මේක අපි ශාස්ත්‍රීය වැඩසටහනක් නෙමෙයි අපි මහ පොළොවේ වැඩසටහනක් කියලා පෙන්වන්න හොඳ සාධකයක් හින්දා අපි මේ කෑල්ල දාලා ඒක අහලා ඊළඟට ප්‍රශ්නෙට යමු. තව දැනගන්න ඒ මාත්‍යාරවල කතා කරලා තව දැනගන්න දේවල් ගොඩාක් තියෙනවා. ටයිම් හම් වෙන්නේ නැහැ. යාට උත්තර දෙන්න වෙලාවක් නැහැ. හෙලෝ. මේ සතිය එක දැන් අහලා ලබන සතියට උත්තර දෙන්න. ඒ තරම් මිනිස්සු ප්‍රශ්න අහනවා යාට. හෙලෝ. දැන් පැහැදිලි නිස ඒක කිව්වම අපි ප්‍රශ්නේ දැන් අහමු. මගේ නම ඇවිල්ලා AMM ෆලීල්. මම ඉන්නේ මේ නුවර මහනුවර. මේ මකට දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරෝ විසින් ඒ කාලේ මොන භාෂාවක්ද මේ කතා කිරීමට පාවිච්චි කරේ කියන එක දේශනා කිරීමට. ඔන්න මේ එතුමාට තියෙන බොහොම සාමාන්‍ය ප්‍රශ්නයක් එතුමා ඉස්ලාම් භක්තිකයෙක් විදිහට අපෙන් අහන්නේ. ඔව් මං හිතන්නේ මේ අපේ පලීල් මහත්මයානේ. පලීල් මහත්මයාට මහත්මයා ඇහුවේ ඇත්තෙන්ම අපේ බොහෝ බෞද්ධයන් අතර පවා පමණක් නෙමෙයි සමහර විට බුදු සමයේ ඉතිහාසය ගැන ගැඹුරු පර්යේෂණ කරන විද්වතුන් අතර පවා සාකච්ඡාවට භාජනය වෙන ප්‍රශ්නයක්. ඒ මොකක්ද? තථාගත බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය දේශනා කළේ කුමන භාෂාවකින්ද කියන කාරණය. දැන් අපි දන්නවා පොදුවේ ගත්තොත් අපි කවුරුත් දන්න දේ තමයි උන්වහන්සේ මගධ භාෂාවෙන් දේශනා කරයි කියලා එක මට්ටමකදී කියන්නේ. එක අපි සාමාන්‍යයෙන් කියන්නේ මාගධී භාෂාවෙන් තමයි ධර්මයේ දේශනා කළේ. මොකද මාගධී කියන වචනය අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ තිබෙනවා. වෙනත් මූලාශ්‍රවලත් මාගධී භාෂා කියන වචනේ තියෙනවා. ඒතර මාගධී භාෂා කියන්නේ මගධයේ කතා කළ භාෂාව. ඒතර මගධය කියන්නේ කොයි හරි මගධය කියලා කියන්නේ අත වශයෙන්ම ඉන්දියාවේ මැද කොටසට මධ්‍ය කොටසයි උතුරු කොටසයි අතර උද අපි අද තියෙන තත්වයෙන් කිව්වොත් නේපාලයයි ඊට පහලින් තිබෙන ගංගානම් ගඟ ඇවිල්ලා තාම්‍රලිප්ති බෙන්ගාල බොක්කේ පැත්තෙන් මුදට වැටෙනවානේ. එතකොට ඔය මැද හරිය තමයි පාටලීපුත්‍ර කියන නගරේ තිබුණේ. ඒතර පාටලීපුත්‍රය තමයි මගධ රාජ්‍යයේ අගනුවර හැටියට තිබුණේ. අපි කවුරුත් දන්න කතන්දරයක් ඒක. ඒතර මගධය කියන්නේ මේ විශාල අධිරාජ්‍යයකට මූලිකත්වය සපයපු භූමියක්. එතකොට මගධයේ කතා කළ භාෂාවලට තමයි අපි කියන්නේ මාගධී භාෂා කියලා. ඔව් දැන් ඔය වර්තමාන මේ දේශපාලනික වශයෙන් මේ සංස්ථාපිත ඉන්දියාවයි ඒ කාලේ ඉන්දියාවේ පටලවා ගන්න එපා. ඔව් පටලවා ගන්න එපා ඒ ටික. මොකද මේ භූමි වෙනස් කිරීම මොකද මේ කතා කරන කාලේ බංග්ලාදේශයක් තිබුණේ නැහැ නේ. ඒකත් ඉන්දියාවේම කොටසක් නේ තිබුණේ. පාකිස්තානයේ තිබුණෙත් නැහැ නේ. පාකිස්තානයේ කියලා එකක් තිබුණා නම් ඔය ගාන්ධාර, තක්ෂශීලා මේ පළාතේ බුදුදහම ප්‍රචලිත වෙලා මේ තියෙන ක්‍රමයක් නැහැ නේ. දැන් පාකිස්තානයක් තිබුණෙත් නැහැ සර්.
බංග්ලාදේශයක් තිබුණෙත් නෑ ඉන්දියාවක් තිබුණෙත් නෑනේ ඇෆ්ගනිස්තානයක් තිබුණෙත් නැහැ. ඇෆ්ගනිස්තානයක් තිබුණෙත් නෑ ඉන්දියාව කියලා රටක් තිබුණෙත් නෑනේ ඔව්, භාරත වර්ෂ කියලා නේ කිව්වේ. හරියට හරි භාරත 40 ගණන් වලින් ඉන්දියාව කියලා එකක් බිහි වෙන්නේ බිහි වෙන්නේ. ඒතර ಭಾರತ වර්ෂ කියලා තමයි හඳින්නේ. ಭಾರತ දේශය එහෙම නැත්නම් ಭಾರತ වර්ෂ කියන එක. එතකොට මේ මම අපි මේ ආයෙත් නැවත මේ ප්‍රශ්නෙට සියුම් ලෙස ආවොත් අද විශාල ශාස්ත්‍රීය සාකච්ඡාවක් මේ ගැන තියෙනවා ලෝකේ. ඒ වගේම ශාස්ත්‍රීය ලිපි ලේඛන මේ ගැන පළ වෙලා තියෙනවා. අපි ඕනනම් මේ ඒ ශාස්ත්‍රීය ලිපි ලේඛන කිහිපයක ශීර්ෂ අපි පෙන්නමු. ඒ අයට අපේ හිතවත් ශ්‍රාවකීන්ට පුළුවන් මේවා අද පහසුකම් තියෙන නිසා මේ ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් අයට පුළුවන් ඒවා කියවගන්න. ඉතින් ෆලිල් මහත්මයා අහපු ප්‍රශ්නෙට අපි ඍජුවම කියනවා නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මාගධ භාෂාවෙන් කියලා මාගධී භාෂාවෙන් කියලා අපි අතර පිළිගැනීමක් තියෙනවා. ඒතර මාගධී කියලා කියන්නේ මගධය. මගධයේ කතා කර භාෂාව. අපිට මගධයේ සිටියමින් පෙන්වන්න පුළුවන් මේක මගධය කියලා. පාටලිපුත්‍රය අගනගරය. එතකොට මගධය කියන්නේ ලොකු ප්‍රදේශයක්. මේ මගධය ලොකු ප්‍රදේශයක් වුණාම දැන් අද වුණත් අපි දන්නවා ප්‍රදේශ අර කේන්ද්‍රයෙන් නගරවලින් ඈතට යනකොට ප්‍රදේශවල සාමාන්‍යයෙන් අර ප්‍රාදේශික මට්ටමේ භාෂා උච්චාරණය කිරීම හට ගන්නවා නේ. දැන් අපි දන්නවා අනුරාධපුරේ සමහර කියන වචන අපි කොළඹ කියන්නේ නැහැ නේ. දැන් අපි කුරුල්ලෝ එලවනවා කියලා කොළඹදි කිව්වට අපි අනුරාධපුරේ හේනකට ගියහම සකලය අඹනවා. එතකොට අපි කුරුල්ලට සකලයා කියනවා, පන්නා හරිනවට අඹනවා කියනවා. කියන්නේ චේස් කියන එකනේ. මේ සමහර මේ පාඨක අපේ ශ්‍රාවකයෝ කියලා තිබුණා මේ වැඩසටහනේදී මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා වැඩි කියලා. සමහර අය මදි කියලා තිබ්බා. මදි කියලා තිබුණා. ඉතින් ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න එක සිංහලෙන් කියන්න බැරි නිසා නෙමෙයි. මේ අපේ ශ්‍රාවක පදනම ලංකාවේ විතරක් නෙමෙයි ඉන්නේ. මොකද විදේශවල ඉන්න අපේ හිතවත් ශ්‍රාවකයෝ කීප දෙනෙක්ම කියලාවල තිබුණා අපේ දරුවෝ ඉපදුනේ මේ රටවල් වල. අපේ දරුවෝ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාතික පාසල්වල. ඉතින් අපිට මේ අයට අපේ රටේ ඉතිහාසය අපි කියලා දෙන්න ඕන. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් ඒ අයට මේ වැඩසටහන අපි අහලා අපි ඒ අයට ඒවා පැහැදිලි කරලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක සමහර සංකල්ප අපි ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරලා කියන්නේ මේ අපිට සිංහල බැරි කමට නෙමෙයි. එහෙම නැත්නම් මේ වැඩසටහනට 아무තු ආලෝකයක් විසිතුරුභාවයක් ලබා දෙන්නත් නෙමෙයි. අපි අපිට සවන් දෙන ඒ ඈත දුර රටවල ඉන්න අපේම දරුවෝ ඒ අය ඒගොල්ලෝ ඉපදුනේ ඒ නිසා ඒගොල්ලන්ට ඉගෙන ගන්න වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ තමන්ගේ රටේ ඉතිහාසයට ආදරෙයි. ඉතින් ඒක අපි දෙන්නේ කොහොමද කියන එක අපි බලන්න මේ වැඩසටහන ඉංග්‍රීසි භාෂාවෙන් ගෙනියන්න බෑනේ නුවන්. ඒ නිසා අපි සමහර සංකල්ප පැහැදිලි කරන අවස්ථාවල ඒ සංකල්පේ කියන වචනේ තාක්ෂණික නම් සිංහලෙන් කියනකොට අපි ටිකක් ඒකට සමාන ඉංග්‍රීසි වචනයක් කීමෙන් ඒක අහන් ඉන්න කෙනාට ඒක ගොදුරු කරගන්න පහසු වෙයි කියන චේතනාවෙන් විතරයි අපි ඒක එහෙම කියන්න බලාපොරොත්තු වුණේ. එතකොට ඔන්න අපි කිව්වා මේ සකලයෝ අඹනවා. දැන් මම අඹනවා කියලා කිව්වට පස්සේ එංගලන්තේ හරි මැද පෙරදිග හරි රටක ඉන්න වැඩිහිටියෙකුට උනත් ඒ වචනේ තේරුම් දෙකක් තියෙනවානේ. පිළිම අඹනවා. පිළිම අඹනවා. ඒ කියන්නේ අපි පිළිමයක් හදනවට කියන්නේ අඹනවානේ. නමුත් නැගෙන මේ වියලි කලාපේ කෙනෙක් පස්සේ පන්නනවට කියන්නේ අඹනවා කියලානේ. අම්මේ අලියෙක් ඇඹුවා අපේ පිටිපස්සෙන්. එතකොට ඒක හරක් අඹනවා. එතකොට හරක්ව අර මේ මොනවාද මේ කරාඹනවා කියලා එකක් කරනවානේ. පිරිමි සත්තුන්ගේ කරාඹනවා. දැන් මම මේ වැඩසටහනේ නුවන් අපි කරාඹනවා කිව්වහම අපේ විදේශවල ඉන්න අය වෙනේ සමහරට ලංකාවේ ඉන්න අය වුණත් මේ කරාඹනවා කියන වචනේ අහලා නැහැ. ඉතින් ඒක පැහැදිලි කරන්න නම් සමහර විට අපිට කැස්ට්‍රේෂන් කියන එක තමයි මේ කරාඹනවා කියන්නේ අපිට කියන්න වෙනවා. නේද? එතකොට එතකොට අඹනවා කියන වචනේට විවිධ තේරුම් තියෙනවානේ. එතකොට අපි කිව්වේ මෙතනදී අඹනවා කියලා කියන්නේ මේ චේසින් පසුපස එලවනවා කියන එකට. ඉතින් අපි ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්නේ අන්න ඒ අර්ථයෙන් කියන එක අපේ හිතවත් ශ්‍රාවකයෝ තේරුම් ගන්න ඕන මෙතෙන් ඉදිරියට. එතකොට මම කියන්න ගේනවාන් එතකොට මේ මගධය කියන්නේ ලොකු ප්‍රදේශයක්. අපි දන්නා බුදුරජාණන් වහන්සේගේ පහළවීම ලුම්බිනියේ කියලා අපි පිළි අරගෙන තියෙනවා වංශ කතාවල එක තියෙනවා. එතකොට ලුම්බිනී ග්‍රාම කියන එක පිළිබඳව ඒක අපි බැලුවොත් රුමින්දෙයි කියලා හඳුන්වන ප්‍රදේශයේ වර්තමානයේ. එතකොට ඒක තිබෙන්නේ ටිකක් උතුරු පැත්තට වෙන්න නේපාල
සීමාවේ වගේ එතකොට ඊට පස්සේ නැගෙනහිර ඉන්දියාව ගත්තොත් එහෙම අද බංගලි දේශ පැත්තට වෙන්න ඒ කෙළවරට ගත්තොත් ඒක හුඟක් එහා පැත්තේ ඊට පස්සේ මගදී අනිත් පැත්තේ බටහිර සීමාව ගත්තොත් එහෙම ඒක අද හුඟා ගුජරාට් පැත්තට ගිහිල්ලා ඒ පැත්තට යන විශාල ප්‍රදේශයක්. අතට මේවයි භාෂා වල මාගදී වුණාට ඒ භාෂාවල් වල තියෙන ප්‍රාදේශීය ව්‍යවහාර. දැන් අපි රුහුණු දකුණු පළාතට ගියොත් එහෙම අපි කියන්නේ දැන් අපි උදළු ගානවට ඒ පැත්තේ කියන්නේ අහිනවා කියලානේ. අහිනවා. ඒතර මාළු රැලක් නම් මාළු අහිනක්. අහිනක් කියලා. මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ පොත්වල අපි දැකලා තියෙනවනේ කියවලා තියෙනවනේ ඒක නේ. එතකොට දැන් අපි මෑ කරල් කිව්වහම දකුණු පළාතේ ලීමා කියලා එකට කියන්නේ නේ. ඒතර මේ වගේ වචන අතර වෙනස්කම් තියෙනවා නේ. එතකොට ඒ වගේමයි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ සමහර විට එක පළාතක කියන වචනයක් තවත් පළාතක ඒ කියන අර්ථයට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කියමු සබ්වේ කියලා වචනයක් තියෙන ඉංග්‍රීසියෙන්. ඔව්. කියන උමම් මාර්ග වගේ දේවල්. ඒතර ඇමරිකාවේ සබ්වේ කියන එකයි, එංගලන්තේ සබ්වේ කියන එකයි, මේ වෙනත් රටවල් අපි සබ්වේ කියන එකයි අර්ථ ගන්නවන ඒවා වෙනස්. ඒතර වචනයකින් දෙන අර්ථය ඒ අයගේ සංස්කෘතිය ඒ ඇතුලේ වෙනස් වෙන්න පුළුවන්. මම බොහොම සරල දෙයක් නේස දැන් දකුණු පළාතේ ඇහැක් විදියට කියන එකයි අපි ඇහැක් විදියට කියන එකයි දෙකක්නේ. දෙකක්නේ. දකුණු පළාතේ ඇහැක් විදියට කියන්නේ පුළුවන් විදියට. අපි ඇහැක් විදියට කියන්නේ මේ අපේ ඇහැ විදියට. ඉතින් ඒ වගේ නෑ මේක තමයි සරල උදාහරණ අපිට ඕන තරම් තියෙන මේ ලංකාව වගේ කුඩා රටක වුණත් මේ උච්චාරණයේ ස්වරූපය දැන් අපි නුවර පළාත් වලට ගියාම දැන් අම්මා කියලා කතා කරන ස්වරය මේ ඒක වෙනස් එක උච්චාරණය කරන්නේ කොහොමද කියන එක. එතකොට අප්පෝ කියලා කියන්නේ අප්පෝ කියන දැන් අනුරාධපුරයට ගියාම ඒක වෙනස්. ඉතින් දැන් මේ අපේ කේන්ද්‍රීය තේමාවට આવොත් අපි පොදුවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාගදී කියලා කිව්වහම ඒ මාගද භාෂාවල තිබෙනවා සංස්කෘත භාෂාවෙන් කැඩිලා හැදිච්ච ප්‍රාදේශික ව්‍යවහාර. ඒවට තමයි ප්‍රාකෘත කියලා කියන්නේ. ඒ කියන්නේ මව් භාෂාවකින් බිඳී සකස් වෙන වචන. එම වචන හැදෙනවානේ. එතකොට දැන් අපි මාතෘ කියන සංස්කෘත වචනයෙන් අපි මත කියලා අපි කියන්නේ මත කියලා අපේ සෙල්ලිපි වල තියෙන්නේ. අපි මව කියලා හදාගෙන තියෙන්නේ. ඒ වගේ බිඳිලා හැදෙන. ඒතර සංස්කෘත භාෂාවෙන් බිඳිලා හැදිච්ච භාෂා. කියන්නේ අර බොහෝම ව්‍යක්ත සංස්කෘත භාෂාව. සංස්කෘත භාෂාව ඉතාම ව්‍යක්ත භාෂාවක්නේ. ඒකේ උච්චාරණය දැන් සංස්කෘත භාෂාව හොඳට ප්‍රගුණ කරපු උපතේ ඉඳලම සංස්කෘත භාෂාව කතා කරන අය සංස්කෘත කතා කරන විදිහ හං හිටියාම ඒක හරීම මාධුර්යයක් තියෙන භාෂාවක්. එකෙන් කියන්නේ අපේ භාෂා මාධුර්යයක් නැහැ කියලා. සිංහල භාෂාව අතිශය කාව්‍යාත්මක මාධුර්ය භාෂාවක්. සංස්කෘතත් ඒ වගේම මාධුර්ය භාෂාවක්. එතකොට ඒවයි තියෙන උච්චාරණය දැන් අපි කිව්වොත් එහෙම නබදේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් කියන පාටය. ඒක සාමාන්‍ය ගැමියෙකුට උච්චාරණය කරගන්න හරි අමාරුයිනේ. ඒතර ඒගොල්ලෝ ඒක උච්චාරණය කරන්න ගියාම හැදෙන ශබ්දය ඒකෙන් කැඩිලා තත් සම වෙලා එහෙම නැත්නම් තත් භව වෙලා කැඩිලා හැදිලා හැදෙන වචන අර මුල් ස්වරූපේ ඡායාව තිබුණට 아무තු වචනයක් නේද? දැන් අපි බਜ਼ਾර් කියන ඉංග්‍රීසි වචනයෙන් අපි බජාර් කියලා වචනයක් හදන් තියනවානේ නේ. ඒ වගේ කැඩෙනවා. කැඩිලා තියෙනවා. දැන් කෝට් මාර්ෂල් කියන වචනයෙන් අපි කෝටු මස් කියලා වචනයක් හදලා තියෙනවානේ. අපේ අම්මලා පොඩි කාලේ අපිට කිව්වනේ අහුවෙන්න එපා තාත්තාම කෝටු මස් කරනවායි කියලා. ඒ කෝට් මාර්ෂල් නේ කරන්නේ. කෝට් මාර්ෂල්නේ. ඒගොල්ලෝ මේ වචනේ අහලා ඒක අපි බින්දගෙන අපිත් හදාගත්ත දඬුවම් දෙනවට කියනවා කෝටු මස් කරනවා. ඔව් බොස් බාස් නැහැ වුණානේ. බාස් නැහැ වුණානේ. හරි. ඔය විදිහට අන්න එහෙමයි. ඒ වැටෙන්නේ. ඉතින් අපේ ෆලීල් මහත්මයා අහගෙන ඉන්නවනම් මේ වෙලාවේ කියන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ මාගධ භාෂාවෙන් කතා කරා. මගධේ කතා කළ භාෂාව මාගධ භාෂාව. මගධේ කතා කළේ ඉන්දියාවේ ප්‍රකටව පැවතුණු සංස්කෘත කියන භාෂාවෙන් බිඳගත්ත භාෂා ගණනාවක් තිබුණා. ඒකින් එක භාෂාවක් තමයි පාලි භාෂාව. ඒ පාලි භාෂාවෙන් පාලි කියන වචනේ පසු කාලයක තමයි ව්‍යවහාරයට පත්වෙන්නේ පාලි කියන නමින්. එතකොට දැන් අපි දන්නවා සමහර ත්‍රිපිටකයේ කොටස් හඳුන්වන්නත් පාලිය, මහා වග්ග පාලිය, චුල්ල වග්ග පාලිය කියලා වචන යොදලා තියෙනවා. එතකොට ඒ භාෂාව හඳුන්වන්න පාලි කියන එක යෙදුනේ කොයි කාලෙද කියන එක පිළිබඳ එක මෙහෙම ලොකු එකඟතාවක් නැහැ. පසු කාලෙදී ඒක සිද්ධ වුණේ. නමුත් මේකට කිව්වේ මාගධ ප්‍රාකෘතයක්. අද විද්‍යාඥයෝ විශේෂයෙන්ම මේ කවුද වාග් විද්‍යාඥයෝ අතර තියෙන ප්‍රශ්නයක් තමයි මේ අර ප්‍රාදේශික ව්‍යවහාරවල තියෙන ඇතැම් වචනවල වෙනස්කම් උච්චාරණය සහ අර්ථයේ තියෙන වෙනස්කම් අනුව
බුදුරජාණන් වහන්සේ විසින් භාවිතයට ගත්ත මාගධ ප්‍රාකෘත භාෂාව අයිති වන්නේ නේපාලයට යාබද ප්‍රදේශවල තිබුණු මාගධ ප්‍රාකෘතයද නැගෙනහිර ඉන්දියාවේ තිබුණු මාගධ ප්‍රාකෘතයද එහෙම නැත්නම් බටහිර ඉන්දියාවේ තිබිලා අවසානයේ උපනිෂද් කියන ග්‍රන්ථවල තිබෙන සංස්කෘතයට කිට්ටු මාගධ ප්‍රාකෘතයක්ද ආදි වශයෙන් මතභේද තියෙනවා. නමුත් මේවා පිළිබඳ එකඟතාවක් නැහැ. මේවා හරීම ශාස්ත්‍රීය දේවල්. ඉතාම ශාස්ත්‍රීය දේවල් සහ මේවා निराකරණය කරගන්න නම් එක පැත්තකින් වාග් විද්‍යාත්මක ප්‍රවීණතාව තිබිය යුතුමයි. ඒතර පාලි භාෂාව ගැන, පාලි භාෂාව, සංස්කෘත භාෂාව ගැන සහ වෙනත් ප්‍රාකෘත භාෂා ගැන ලොකු ප්‍රවීණත්වයක් තියෙන්න ඕන. ඒ වගේම ප්‍රවීණත්වයක් තියෙන්න ඕන මේවට අත ගහන කෙනාට මේ ත්‍රිපිටක ධර්මය ගැන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන. ඒතකොට ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියන එක. නමුත් අපිට සාමාන්‍යයෙන් දැනගන්න සාමාන්‍ය සමාජයේ සදහැවතෙකුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ෆලීල් මහත්මයා ඉස්ලාම් භක්තිකයෙක්. නමුත් ඒ මහත්මයාට උවමනා වෙලා තියෙනවා ඒක දැනගන්න බුදුරජාණන් වහන්සේ. හොඳයි නිසා සර් කිව්වේ මේ අපි අනිත් ආගම් පිළිබඳව අපේ ඉස්කෝලවල උගන්වන්න ඕන කියලා. උගන්වන්න ඕන කම්පැරටිව් රිලිජන්ස් කියන එක මම කිව්වේ. ඒ කියන්නේ සමයාන්තර මහත්තයාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ. ඒකනේ සමයාන්තර භාෂා කියලා. දැන් සමයාන්තර භාෂා පිළිබඳ අධ්‍යයනය කිරීම දැන් මම බලන්න මම අර ඉස්සෙල්ලා කියපේනේ සමයාන්තර භාෂා අධ්‍යයනය කිව්වට ඕක අපේ පිටරට ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. සමයාන්තර භාෂා සමයාන්තර අධ්‍යයනය කියන්නේ මොකද්ද කියලා. සමයාන්තර. සමය කියන්නේ ආගම, ආගම් අතර. එනකොට කම්පැරටිව් රිලිජන් කියවහම ඕන කෙනෙකුට බොහොම පහසුවෙන් ඒ රටවල වලින් ඇට තේරෙනවානේ. ඒ නිසා අපි ඒක ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ ඒ හේතුව නිසා. එතකොට දැන් අපේ ෆලීල් මහත්මයාටත් තේරෙනවා. ෆලීල් මහත්මයා තමන්ගේ ඉස්ලාම් ආගම ගැන ඉගෙන ගන්නවා වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ වෙතත් උන්වහන්සේ ධර්ම දේශනා කළේ කුමන භාෂාවෙන්ද කියන එක ඒ මහත්මයාට ගැටලුවක් තියෙනවා. ඉතින් මේක අපි අගය කළ යුතු දෙයක් නේ. ඒක දැනගන්න කැමැතිකමක් නේ තියෙන්නේ නේද? එතන මේකෙන් අවබෝධය ඇති වෙනවානේ. අපි නොයෙක් දාර්ශනිකයෝ ශාස්ත්‍රවරුන්ගේ ධර්මය කොයි වගේද කියලා. එතකොට ෆලීල් මහත්මයා මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ සංස්කෘත භාෂාවෙන් බිඳිලා ආපු මාගධී කියන භාෂාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය. උන්වහන්සේගේ කාලය වෙනකොට ඉන්දියාවේ ಭಾರತ වර්ෂයේ පිළිගත් විද්වත් ශාස්ත්‍රඥයින්ගේ භාෂාව සංස්කෘත. ඒක අද අපේ රටේ ඉංග්‍රීසි භාෂාව වගේ. දැන් අපේ බොහෝ දෙනා ඉංග්‍රීසි භාෂාව දැන් ලෝකේ හැම තැනකම මම දන්න දේ තමයි තමන්ගේ කෙනෙක් හම්බුනොත් දැන් අපි කියමු ස්වීඩනයට ගියාම ස්වීඩන් ජාතිකයෝ දෙන්නෙක් හම්බුනහම කතා කරන්නේ ස්වීඩන් භාෂාවෙන්. එතකොට ජර්මනියේදී දෙමළ ජාතිකයෝ දෙන්නෙක් හම්බුනොත් කතා කරන්නේ දෙමළ භාෂාවෙන්. චීන ජාතිකයෝ ලෝකෙ කොහේ හම්බුනත් කතා කරන්නේ නීහව් කියලා පටන් ගන්න චීන භාෂාවෙන්. නමුත් අපිට මොකද්ද එකක් වෙලා තියෙනවා අපි කතාව පටන් ගන්න ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඒක මොකක්ද අඩුපාඩුවක්. ඉතින් මං හිතන්නේ මම නෙමෙයි ලෝකයේ විශ්වාස කරන්නේ අපි තියෙන මව් භාෂාව කියලා එකක්, මදර් ටං කියලා එකක්. ඒතර අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම භාෂාව තමයි අපේ මව් භාෂාව, මදර් ටං කියන එක. අපේ සිතුවිලි භාෂාව, අපේ සිතුවිලි උපදින එක. සිතුවිලි උපදින භාෂාව. කතා කරන්න කලින් අපි මේ හිතනවානේ අපි භාෂාවකින් හිතනවා කියන එකටත් ගැඹුරට ගියොත් මේ හැඟීම. අපේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවටනේ අපි මව් භාෂාව කියලා කියන්නේ. එතකොට අපි බොහොම ආයාසයෙන් අනිත් භාෂාවකින් අදහස් ප්‍රකාශ කරනට වඩා අපට දැන් අපි සුදු මහත්තයෙක් එක්ක කතා කරනකොට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ඕනේ. ඒක පිළිබඳ තර්කයක් නැහැ. නමුත් අපි සිංහල අපේම සහෝදරයෙක් එක්ක කතා කරනකොට ඉතින් ඒක මේ යටත් විජිතවාදයෙන් ඇතිවෙච්ච තුවාලයක්. ඒක අපිට තාම සනීප කරගන්න බැරි වුණා. ඒක මේ පිටරටකදී සිංහලයෝ දෙන්නෙක් හම්බවීම විතරක් නෙමෙයි. ලංකාව ඇතුලේ වුණත් සමහරලාට බුද්ධිමතුන් මේගොල්ලෝ හම්බුනාම මේ සාමාන්‍ය ජනතාවනේ මේ බුද්ධිමතුන්ගෙත් තියෙනවනේ එහෙම එකක් මේ සමහරලාවට ඒගොල්ලෝ අතර ටක් ගාලා එකපාරටම ඉංග්‍රීසියට මාරු වෙන ගතියක් තියෙනවා. ඔව් නෑ මෙහෙමයි නුවන් අපි මෙහෙම කතා කරනකොට සමහරට අපේ ශ්‍රාවකයෝ හිතයි අපි මේක තේමාවක් කරන එක විවේචනයට ලක් කරනවා. විවේචනයක් නෙමෙයි මේ කියන්නේ අපි මේ සාකච්ඡා කරනවා. ඉතින් නෑ ඒකෙන් ඔබ දැන් කියූපේ කොනත් බුද්ධිමත්තුත් හම්බුනහම ඉංග්‍රීසියෙන් නේද කතා කරන්න කියලා අහන එකට ඔව් ඒක එහෙම තමයි. ඉතින් මොකද අද භාෂාව අනන්‍යතාව පිළිබඳ ප්‍රකාශනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ඉන්දියාවෙත් තිබුණේ. ඉන්දියාවේ වෛදික සංස්කෘත භාෂාව කතා කරන අය තමයි බුද්ධිමත් ඉහළ සාක්ෂරතාව තියෙන හැටියට මෙන්න මේක බමුණන්ගේ භාෂාව. ඒතර බුදුරජාණන් ඒ බමුණන්ගේ භාෂාව කතා කරේ අතලොස්සක් පිරිස සමාජයේ. ඒතර සමාජය තුල තිබුණා
අනිත් මිනිස්සු කතා කරපු භාෂාව. ඉතින් බුදුරජාණන් වහන්සේ කොයිතරම් ප්‍රගතිශීලී චින්තකයෙක්ද දාර්ශනිකයෙක්ද කියන එක අපට පේනවා. උන්වහන්සේ තමන්ගේ දර්ශනය දේශනා කිරීමට තෝරාගත්තේ සාමාන්‍ය ජනතාවගේ භාෂාව. ඒක තමයි මාගධ ප්‍රාකෘත. මොකද ප්‍රාකෘත භාෂා කතා කරන්නේ සාමාන්‍ය ජනතාව. බිඳගෙන හදාගත්ත වචන කතා කරන්නේ සාමාන්‍ය ජනතාව. ඉතින් ඒ නිසා මම හිතනවා ෆලීල් මහත්මයාට අපි මේ මෙතෙක් වේලා කියපු දේවල් සාරාංශගත කළොත් අපි මේ කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය දේශනා කිරීම සඳහා පාවිච්චි කළේ මාගධී භාෂාව. ඒ මාගධී භාෂාව කියලා කියන එකට ඇතුළත් භාෂා ගණනාවක් තියෙනවා. මාගධී ප්‍රාකෘත බිඳගත් මාගධී භාෂාවක් වන පාලි භාෂාවෙන් තමයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ඒ මාගධ ප්‍රාකෘත පාලිය ඉන්දියාවේ උතුරු කොටසට සමීප පාලි වචන තියෙන එකක්ද නැගෙනහිර පැත්තට සමීපද බටහිර පැත්තට සමීපද කියන එක පිළිබඳව පර්යේෂණ කරමින් ඉන්නවා. මොකද උන්වහන්සේගේ ධර්මය මුල් අවස්ථාවල ලේඛනගත වුණේ නැහැ. උන්වහන්සේ දේශනා මාර්ගයෙන් එක කළේ. එතකොට ඒ නිසා ඒවා වාර්තා වුණේ අඩුවෙන්. නමුත් පසු කාලයක තමයි ඒවා වාර්තා වුණේ. එතකොට ඒ වාර්තා ඇසුරෙන් ඒ වචනවල තියෙන නිරුක්ති ශාස්ත්‍ර නිරුක්ති කියන්නේ එටිමොලොජි කියන වචනේ ඉංග්‍රීසියෙන්. ඉතින් මේවා ඔක්කොම පාවිච්චි කරලා තමයි මේ ගැන निराකරණය කරන්න වෙන්නේ. නමුත් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් උන්වහන්සේ ධර්ම දේශනා කළේ මාගධී භාෂාවෙන්. ඒ මාගධී භාෂාවේ ප්‍රාකෘතයක් වන පාලි භාෂාවෙන් තමයි එක කළේ කියන කාරණය. සර් ඉක්මනටම මේ කෙටි ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකෝ. පාලි සංස්කෘතයි ලිව්වේ මොන අකුරු වලින්ද? සංස්කෘත භාෂාව ලිවීම සඳහා පාවිච්චි කරේ නාගරී කියන අක්ෂර. ඒකට කියනවා දේවනාගරී කියලා. එතකොට නාගරී කියන වචනය තුලම තියෙනවා ඒ භාෂාවේ අකුරු නගරයේ විසූ නාගරිකයන්ගේ අකුරු. අපි දන්නවා නගරවල ඉන්නේ සාක්ෂරතාව තිබිච්ච අය. එතකොට ඒ අයගේ නාගරී අකුරෙන් තමයි ලිව්වේ. එතකොට ওই නාගරී අකුරු මූලිකත්වය දැන් ඔය නාගරී අකුරු හැදෙන්නත් අර ඉස්සර කාලෙම තිබිච්ච මේ අපි දන්නවා මේ සංස්කෘත භාෂාව ක්‍රිස්තු පූර්ව 1000 පමණ ඉඳලා සංස්කෘත භාෂාව විවහාර වෙනවා. අපි අවුරුදු 3000කටත් කලින් ඉඳලා 3000කට විතර කලින් ඉඳලා අපි දන්නවා සාමාන්‍යයෙන් මුල් වෛදික යුගය කියන එක සාමාන්‍යයෙන් තියලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1000 පමණ ඍග්වේදය වගේ වේද සාහිත්‍ය ආරම්භ වෙන්න ඇති කියලා. සමහර අය ඒකේ දැන් ඔය මහාචාර්ය රොමිලා තාප වගේ අය කියනවා ඒක ක්‍රිස්තු මීට අවුරුදු 3000කට උඩදී සංස්කෘත භාෂාවෙන් මේ වේද ග්‍රන්ථ රචනා වීම කියන්නේ මේ වේද ග්‍රන්ථ බැඳීම. මොකද ඒවා මුඛ පරම්පරාගතව න්යාවේ. ඒකනේ හැම සංස්කෘත ශ්ලෝකයක්ම මතක තියාගන්න පුළුවන්. දැන් ගායත්‍රී ශ්ලෝකය ගත්තොත් මේක මතක තියාගන්න පුළුවන්නේ. හරිම කර්ණ රසායනයිනේ. එතකොට මේවා උච්චාරණයෙන් මොකද වෛදික මේ සාහිත්‍ය ඥානයනේ එකේ තියෙන දැනුම. ඒකේ තියෙන දැනුම. මොකද මේ සාමාන්‍යයෙන් ගෘහ ධර්ම වෙන්න පුළුවන්, ආගමික අර්ථය වෙන්න පුළුවන්. ඒකේ දැනුම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට දැනුම සම්ප්‍රේෂණය කරලා ගලාගෙන ගියේ මතකයෙන්, ස්මරණයෙන්. ඒවා මතක තියාගත්තා. ඒතකොට මේවා පට බැඳලා තියෙන්නේ මතක තියාගන්න පුළුවන් විදිහට. වේද සාහිත්‍ය රචනා කරපු ආකාරය රචනා කිව්වම හිතන්න එපා මේ කඩදාසියක් කරන් පෑනෙල් ලිව්වා කියලා. නමුත් මේවා මේ කියන්නේ බැඳලා තියෙනවා. කොම්පෝස් කරනවා කියන්නේ බැඳ සංරචනය කරලා තියෙනවා. එතකොට ඒකේ තියෙන පද පාට, සංහිතා පාට ආදී වශයෙන් මේ පාට විදිහට මතක තියාගන්න පුළුවන් විදිහට. හරි. දැන් මේ අපි සංස්කෘත ශ්ලෝක අරගෙන සාකච්ඡා කරොත් එහෙම මේ අපිට පේනවා ඒවා කොයි විදිහටද උච්චාරණය කරන්න පුළුවන් විදිහට බොහොම ලස්සනට. ඉතින් ඒක මේ අන්තර්ජාලයට ගිහිල්ලා සංස්කෘත ශ්ලෝකයක් අහලා බැලුවම සර්ච් කියන්නකෝ සංස්කෘත ශ්ලෝක එකක් කියන්න සර් ලස්සන එකක්. මේ මොකද බොහෝ දෙනෙක් මම දැක්ක කමෙන්ට් කරලා තියෙනවා සර් සංස්කෘත ශ්ලෝක කියනකොට හරිම රහයි කියලා. මේ ඒ වගේම අනිත් පැත්තෙත් විවේචන තියෙනවා නේ මේ පාලි මේ දැන් ඔය බාලෙය්‍ය පිතුරු වශයෙන් තිෂ්ඨේත් පාණිග්‍රහස්ය යවුවනේ පුත්‍රානාම් භර්තරී ප්‍රේතේ නබජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් කියන ශ්ලෝකය. දැන් බාලෙය්‍ය පිතුරු වශයෙන් තිෂ්ඨේත් බාල කාලයේ ස්ත්‍රිය තමන්ගේ පියා යටතේ ඉන්න ඕන.
බාලය පිතුරු වශයෙන් තිෂ්ඨේත් පානිග්‍රහස්සේ යෞවනේ යෞවන කාලේ තමන්ගේ ස්වාමියා යටතේ ඉන්න ඕන. බාලය පිතුරු වශයෙන් තිෂ්ඨේත් පානිග්‍රහස්සේ යෞවනේ පුත්‍රානම් භර්තරී ප්‍රේතේ. ස්වාමියා මිය ගියාට පස්සේ පුත්තු යටතේ ඉන්න ඕන. නබජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් ස්ත්‍රියට නම් ස්වතන්ත්‍රතාවක් දෙන්න එපා. ඕක ලියන්න එපා FB එකේ මගේ අදහසක් කියලා. මේක මේ බ්‍රාහ්මණයෝ කියපු මේ සංස්කෘත ශ්ලෝකයක්. ඉතින් බුදුරජාන් වහන්සේ ඒවටනේ රාජ් සෝමදේව ශ්ලෝකයක් නෙමෙයි. නෑ මගේ ශ්ලෝකයක් කියලා ඊට පස්සේ ලියන්න එපා කමෙන්ට් එකක්. මේක මං දැන් මේ උදාහරණේ නුවන්ගේ ඉල්ලීම මත මගේ ඉල්ලීම අසන්නන්ගේ ඉල්ලීමක් ඉදිරිපත් කරේ. ඒ ශ්ලෝකයේ කිව්වේ. ඉතින් ඒකෙන් උනත් පේනවානේ බොහොම ලස්සනට කඩලා උච්චාරණය. දැන් මම ඕක තුන් පාරක් කිව්වොත් නුවන්ට පද දෙකක්වත් මතක හිටිනවා. හිටිනවා. ඉතින් මොකද ඒකේ තියෙන ශ්‍රවණ මාධුර්යය. ඉතින් කොහොම හරි මේ සංස්කෘත භාෂාව මුල් කාලේ ලිව්වේ නෑ. ඔබ ඇහුවේ මේවා ලිව්වේ මොන අකුරු වලින්ද කියලානේ. දැන් පසු කාලයක මේ නාගරී දේවනාගරී කියන අකුරු ටික නිර්මාණය වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේක ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා බැලුවම දේවනාගරී හටගන්නත් අර බ්‍රාහ්මී අක්ෂර පද්ධතියේ යම්කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉන්දියාවේ ඇතිවෙච්ච බොහෝමයක් අක්ෂර පද්ධතීන් වලට මේ බ්‍රාහ්මී අක්ෂර තමයි මූලික වෙලා තියෙන්නේ. අතුරු ප්‍රශ්නයක් සර්. දැන් ඔය බ්‍රාහ්මී අක්ෂර අපේ බ්‍රාහ්මී අක්ෂර වලට සමානයිද? 98ක් සමානයි. නමුත් අපිට ආවේනික වෙච්ච අකුරුත් අපි හදාගෙන තියෙනවා. එතකොට දේවනාගරී භාෂාව මේ අපේ පාවිච්චි වුණාද? දේවනාගරී භාෂාවෙන් ලියවෙච්ච ලිපි තියෙනවනේ අපේ අර 8 වෙනි 9 වෙනි සතවර්ෂවල ලියවෙච්ච සංස්කෘත ජේතවනාරාමයෙන් හම්බෙච්ච සංස්කෘත භාෂාවෙන් ලියපු ලිපියක් තියෙනවා. එතකොට අපේ ත්‍රිකායස්තව ලිපි කියලා මිහින්තලෙන් හම්බෙච්ච සෙල් ලිපියක් තියෙනවා. අපේ රටේ සංස්කෘත භාෂාවේ සංස්කෘත කියන්නේ භාෂාවක්. දේවනාගරී කියන්නේ අක්ෂර වර්ගයක්. ඒ නිසා සංස්කෘත අකුරු කියලා જાතියක් නැහැ. එතකොට සංස්කෘත භාෂාව ලිව්වේ දේවනාගරී අකුරු වලින්. භාෂාවක් ලියන්න පුළුවන් ඕන අකුරකින්. ඔව් අපි ඉංග්‍රීසි මේ SMS ලියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ඔව් එහෙම ලියනවා අපි. ඒ මූල ධර්මෙම සීගිරි කැටපත් පවුරෙත් තියෙනවානේ අර පීන පයෝදර බහරා කියන එක. ඒක සිංහල අකුරු වලින් ලිව්වේ සංස්කෘත ගීයේ මේ කවිය. ඉතින් ඒ වගේ දැනුත් සංස්කෘත ශ්ලෝක අපි සිංහලෙන් ලියන්නේ සර්. සංස්කෘතයෙන් සිංහලෙන් ලියන්නේ. ඉතින් ඒක තමයි ඕන භාෂාවක් ඕන අකුරකින් ලියන්න පුළුවන්. සමහර සීමාවල් තියෙනවා. දැන් ඔය අපේ ඇයන්න ලියන්න හරි අමාරුනේ ඉංග්‍රීසියෙන්. එතකොට අර ඩයක්‍රිටික්ස් කියලා જાතියක් මේ උඩට තිත තියන්න යටට ඉරි ගහන්න ඔය ඕකත් ඔය සෙන්ට් පීටර්ස්බර්ග් කන්වෙන්ෂන් කියලා එකක් 1940 ගණන් වල ඇති කරගත්තා පෙරදිග භාෂා කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියන එක. ඒකට තියෙනවා සම්මුතියක්. ඉතින් මේ ඔබ අහපු ප්‍රශ්නේ මේ දැනුම නාගරී අකුරු වලින් ලිව්වා. එතකොට අපේ පාලි භාෂාව වුණත් පසු කාලයකනේ රචනා වුණේ. එතකොට ඒවා මේ මුඛ පරම්පරාගතව නාවේ. බහනකවරු කියලා කට්ටියක් හිටියානේ. අපේ ශ්‍රාවකයෝ අහලත් ඇති අපේ හිතවත් ශ්‍රාවකයෝ අපේ ධර්මය කටපාඩම් කරගෙන න්යාවේ. එතකොට අපේ සෙල්ලිපි වල ඉන්නවා සයුත බණක සංයුක්ත බහනකවරු. සංයුක්ත නිකාය කටපාඩමෙන් අරන් ආපු අය. මජ්ක්‍ධිම බණක මජ්ක්‍ධිම නිකාය කටපාඩමින් අරන් ආපු අය. දැන් අර සිතුල්පව්වේ අර බැමිණිටියා සාය ඇතිවෙච්ච වෙලාවේ සිතුල්පව්වේ හිටිය අපේ ස්වාමින් වහන්සේලා ඊටාම වැරවෑයමෙන් එක්තරා සිද්ධියක් වාර්තා කරලා තියෙනවා. මේ වැලි ගොඩක් උඩ වාඩි වෙලා උන්වහන්සේලා निराහාරව හිටියේ වළඳන්න දෙයක් නැතුව. මේ निराහාරව වැලි ගොඩක් උඩ වාඩි වෙලා මේ ධර්මය අමතක වෙයි කියලා මේක රඳා ගන්න තියෙන මහන්සිය අන්තිමට හිස ගලක් උඩ තියා ගන්නවා එක ස්වාමින් වහන්සේ කෙනෙක් මේ ධර්මය අමතක වෙයි කියලා. ඉතින් උන්වහන්සේලා බොහොම අමාරුවෙන් කටපාඩමින් ගෙනාවා. ඊට පස්සේ අපි දන්නවා වලගම්බා රජතුමාගේ කාලේ ඒවා ග්‍රන්ථාරූඪ කරයි කියලා අපිට වාර්තා වෙනවා. මේවා ලියන්න ඇති. මේ එතකොට හරි හොඳ මේ ප්‍රශ්නයක් මගෙන් විද්වතෙක් ඇහුවා. අපිට වෙලා තියෙනවා අපි ඊළඟ සැරේ අපි ඒක ගනිමු ඊළඟ කොටසෙත්. අපි යන් විරාමයට. Unlimited History අපේ ජාතික කතාව. ඔබ ප්‍රවෘත්ති අහන අතරතුර මේ සර්ගෙත් මගෙත් වෙන සාකච්ඡාවක් ගියා මේ අතුරු කාරණාවක්. හැබැයි සර් මේ සර් මට කිව්ව එක මම හිතනවා ඒක රටටම ලෝකයටම කිව්වනම් හොඳයි කියලා. අර අබ්දුල් කලාම් මහත්මයාගේ මේ ඊබුක් එකෙන් ඇහිච්ච ලස්සන කතාව අපි කතාවත් එක්ක පටන් ගමු. මේකට අදාළ කරගන්න කට්ටිය අදාළ කරගනි. ඔව් ඇත්තෙන්ම මේ අපි සාකච්ඡා කළේ අපේ සමාජයට දාර්ශනික චින්තාවක් අවශ්‍යයි.
දාර්ශනිකයන් සොයා බලලා ඔවුන්ව සමාජයට ඉදිරිපත් කිරීමත් අපේ වගකීමක් කියන කාරණය. එතකොට මම ඒකට උදාහරණයක් කිව්වේ නුවන් මතක් කළේ අබ්දුල් කලාම්ගේ ප්‍රකාශයක්. අබ්දුල් කලාම් එක්තරා අවස්ථාවක ඔහුගේ මූලික ඔහු අභ්‍යවකාශ ශාස්ත්‍රය පිළිබඳ තමයි ඔහුගේ කැමැත්ත තිබුණේ. අබ්දුල් කලාම් කියලා කියන්නේ ඉන්දියාවේ හිටිය ජනාධිපතිවරයෙක් මීට අවුරුදු 6කට විතර කලින්. ඉන්දියානුවෙකුට තමන්ගේ ජීවිත කාලේ ලබා ගන්න පුළුවන් එක්වරක් ලබා ගන්න පුළුවන් ඉහළම පද්මශ්‍රී විභූෂණ සම්මානය. පද්මශ්‍රී විභූෂණ සම්මානය ලබාගත්ත විද්‍යාඥයෙක්. එතකොට අබ්දුල් කලාම් මහත්මයා මේ ගුවන් තාක්ෂණය ගැන ඉන්දියානු ගුවන් හමුදාවට ඇතුළත් වෙන්න තමයි ආසාවෙන් හිටියේ. ඔහු රාමේශ්වරම ඉඳලා දුර ගෙවාගෙන සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා ඔහුට වෙලාව මදි වෙනවා ඒ කටයුත්ත කරන්න. ඒ නිසා ඔහු අතින් එක ගිලිහි යනවා. රාමේශ්වරම් ඉඳලා දිල්ලියට නෙස දිල්ලියට යන්න ඕන. එතකොට අබ්දුල් කලාම්ට දිල්ලියට යනවට වැඩිය ළඟයි අපිට කොළඹ රාමේශ්වරම් වලට යන්න. මේ අපේ අහල පහල හිටියේ. එතකොට මේ සම්මුඛ පරීක්ෂණයේදී ඔහු අසාර්ථක වෙනවා. ඒ වෙන්න හේතුව ඔහුට කාලය මදි වෙනවා ඒක කරගෙන යන්න. ඉතින් ඔහු කියනවා මගේ ඇඟිලි අතරින් මම බලාගෙන ඉඳෙම මේ අවස්ථාව මගෙන් ගිලිහි ගියා. මගේ ජීවිතේ පුරාම මගේ බලාපොරොත්තු තිබිච්ච දේ කියලා. ඊට පස්සේ ඔහු ඒකෙන් ටිකක් මන්දුත්සාහයට පත් වෙලා ගංගානම් ගඟට ළඟට ඇවිල්ලා ඒකෙන් ස්නානය කරලා මේ දැන් කෙනෙක් අහන්න පුළුවන් ඔහු ඉස්ලාම් භක්තිකයෙක් නේද කලාම් මහත්තයා මොකටද ගංගානම් ගඟෙන් නාන්නේ මේ මොකද ඒක හින්දුන්ගේ දෙයක් නේද කියලා. ඒ ભેදය කලාම්ගේ හිතේ තිබුණේ නෑ. එහෙම හිතන අයගේ හිතේ තමයි එහෙම තියෙන්නේ. කලාම් අද අපේ පළවෙනිම ප්‍රශ්නේ ෆලීල් මහත්තයාගේ හිතේ තිබුණෙත් නෑ. ඒ නිසා මේ අබ්දුල් කලාම් මහත්මයා වැඩ කරේ ඉන්දියානුවෙක් කියන එක හිතේ තියාගෙන මිසක් පටු මේ ಜಾති භාෂා ભેද තියාගෙන නෙමෙයි. මේ එතකොට කලාම් මහත්මයා ගංගානම් ගඟින් පිරිසිදු වෙලා ළඟ තිබිච්ච ආශ්‍රමයකට ගිහිල්ලා එහි හිටපු ඒ පූජකතුමා දෝතියක් ඇඳගෙන හිටපු ස්වාමි කෙනෙක් මේ යතිවරයෙක් හම්බෙලා එයාට ගිහිල්ලා කිව්වා මේ හිතේ තියෙන පරාජය පිළිබඳ හැඟීම මගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මගේ බලාපොරොත්තු මා බලා සිටියදීම මගේ ඇඟිලි අතරින් ගිලිහි ගියා. එතකොට මේ මුනිවරයා කලාම්ගෙන් ඇහුවේ බලාපොරොත්තු යන ඔබ අදහස් කරන්නේ කුමක්ද කියලා. එයා කලාම්ට උත්තරයක් දුන්නා. ඔබ තුල තිබිය යුත්තේ ඔබේ බලාපොරොත්තුව පිළිබඳ කැපවීම සහ ඒ පිළිබඳ විශ්වාසය. කැපවීමත් විශ්වාසයත් ඔබේ ඇඟිලි අතරින් ගිලිහෙන්නට නොදී රැකගන්න. ඔබ ඒක දිගටම නඩත්තු කළොත් ඔබ නින්දට ගිය විට එය විශ්වයට එකතු වෙනවා. ඔබේ කැමැත්තයි ඔබේ විශ්වාසයයි. ඔබේ කැපවීමයි ඔබේ විශ්වාසයයි. ඔබ නැවත උදේ හැරෙන විට විශ්වයෙන් නැවතත් ඒ කාරණා දෙකම ඔබේ කැපවීමයි ඔබේ විශ්වාසයයි ඔබේ ශරීරය තුළට එනවා. කවදා හරි දවසක ඔබේ බලාපොරොත්තුව කෙරෙහි ඔබ රැගෙන යන්නේ ඔබේ කැමැත්තයි ඔබේ විශ්වාසයයි ඔබේ කැපවීමයි. ඉතින් කලාම් අවසානයේ කිව්වේ මම ඉන්දියානු රොකට් එකක් චන්ද්‍රිකාවක් පෘථිවිය කක්ෂගත කරන්න සමත් වෙච්ච දවසේ මට මතක් වුණේ කැපවීම සහ විශ්වාසයේ තිබෙන ප්‍රබලතාවය කුමක්ද කියන එක. ඒ නිසා මේවා දාර්ශනික අදහස්. මං කිව්වේ අපේ රටේ අබ්දුල් කලාම් මහත්මයා වගේම අපේ රටෙත් ඒ වගේ හිතන ඒ වගේ ක්‍රියා කරන චරිත ඉන්නව අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒ වගේ අදහස් සමාජගත කරන්න තියනවා නම් ඒක ඊටාම වැදගත්. ඇත්තෙන්ම අපි මේ අපේ net fm මේ history මේ වැඩසටහන තුලත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතිහාසය හරහා එහෙම යම්කිසි දාර්ශනික චින්තාවක් සමාජය තුළ ස්ථාපනය කරන්න. ඒක තමයි අපි කිව්වේ මේක ශාස්ත්‍රීය වැඩසටහනක් නෙමෙයි. මේක සියලුම මහජනතාවට අහලා අපේ අතීතය, අපේ අනාගතය, අපේ වර්තමානය කියන තුන් ඈඳුතු කාල පරාසයකට එක්කහු කරලා අපේ අනන්‍යතාවන් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන සංවේදීතාවක් හැඟීමක් ඇති කරගන්න
වැඩසටහනක් කියලා. හරි ප්‍රශ්නයකට යන්න යනකොට තමයි මම මේ විරාමයකට යන් කියලා කිව්වේ. ඔව් ඒ ප්‍රශ්න දැන් අපේ වැඩසටහන අහන හුඟක් ශ්‍රාවකාවන් මේ අපේ රුවන්වැලිසෑයේ කතාව ගැන අහන්න පුලා ඉන්න අනුවන් බලාගෙන ඉන්න අපි මේ වෙන ප්‍රශ්න කතා කරනවට කැමතිත් නෑ ඒක අපිට එවන පණිවිඩවලින් සහ අපෙන් අහන ප්‍රශ්නවලින් හොඳට පේනවා. මම පේනවා සහ අනිත් එක මේ සතියක් පුරාම අපිට කාර්යාලය දුරකථනය හොයාගෙනත් කතා කරලා ඉඳන් කියනවා අනේ රුවන්වැලිසෑයේ කතාව මදින එක ඉක්මනට කියන්න මේක ඉවර කරන්න කියලා. ඒ නිසා අපි පටන් ගත්ත දේ අපි එහෙම අගය කර තියාගෙන ඉන්නේ නැතුව ඒක අපි අපේ සාකච්ඡාව මේ මාතෘකාව ඔස්සේ ඉදිරියට ගෙන යමත් අනිවාර්යෙන් ගෙන යමු. මේ බොහොම සංවේදී දුරකථන ඇමතුමක් මම විනාඩියක් කරන් කියන්නම්. අපේ කාර්යාලයට කතා කරලා මේ අපේ ඒ දුරකථනය ආන්ස කරපු කෙනාට කියලා තියෙනවා මං අවුරුදු මෙච්චර ගානක වයසක කෙනෙක් මේ ඔය රුවන්වැලිසෑයේ කතාව මං බොහොම ශ්‍රද්ධාවෙන් උනන්දුවෙන් අහගෙන ඉන්නේ. සමහරලාවට මේක මට අහලා ඉවර කරන්න කලින් මම ජීවිතෙන් සමුගත්තොත් මට ඒක ලොකු දුකක් වෙයි මං මැරෙන්න ඉස්සෙල්ලා කොහොමරි මේ වැඩසටහන රුවන්වැලිසෑය ගැන කියලා ඉවර කරන්න. ඒ කියන්නේ එච්චර රුවන්වැලිසෑයට ආදරය කරන අපේ මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. ඔව් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අපේ රටේ බොහෝ දෙනා ඒ වගේමයි. මොකද අපේ මහාර්ග පූජනීය වස්තු හැටියට අපි සලකන්නේ රුවන්වැලිසෑය ස්තූපය. ඉතින් මේ අපි මේක ගැන දැන් කතාව පටන් අරගෙන මගදී අපි අර ප්‍රශ්න අර සාකච්ඡා කරමු අතරින් තින්නේ. එතකොට අපි අපේ ශ්‍රාවකයන්ට අපි සාධාරණයක් කරා වෙනවනේ. එතකොට අපි රුවන්වැලිසෑයේ මේ අත්තිවාරම සකස් කරපු ආකාරය ගැන එහෙම අපි පහුගිය වැඩසටහන් වල කතා කළා. දැන් දුටුගැමුණු රජතුමා මේ ඊටාම සැලසුම් සහගතව මේ මහාවංශයත් පාවිච්චි කරන වචනයක් රාජ්‍ය පාලනයෙහි විචක්ෂණ වූ රජු බොහෝම විමර්ශනශීලී තමයි මේ කටයුත්ත කළේ. අපි මතක තබා ගත යුතුයි. මට පේන හැටියට ඉතිහාසයේ අර පණ්ඩුකාභය වගේ අය විමුක්ති අරගලවල නිරත වුණා. නමුත් අපිට ඒක තමයි ලංකාවේ පළවෙනිම අපිට පේන විමුක්ති අරගලය. දැන් අපට දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය මහා ස්තූප කර්මාන්තය ආරම්භ කිරීම තමයි අපට පේන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙච්ච පළමුවන වාර්තාගත මහා පරිමාණ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘතිය. ඒ විද්‍යාව පැත්තෙන් ගත්තොත්. අනිත් පැත්තෙන් ගත්තොත් මේ පොළවේ මේ ලංකාව කියන පොළව මත ඉදිකළ ඒ කාලේ හැටියට විශාලතම පූජනීය බෞද්ධ ස්මාරකය හැටියට රුවන්වැලිසෑය තමයි පටන් ගන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕන මේකට විශාල රාජ්‍ය අනුග්‍රහයක් සහ විශාල ක්‍රමවත් බවක් මේ කර්තව්‍යයට යෙදුවා. මේක නිකන් ගල් ගොඩක් ගෙනල්ලා මේ ගහලා මහදපු එකක් නෙමෙයි. ඒතර පහුගිය සතියේ වැඩසටහනක අපි කිව්වා රජු මැද්දේ හිටියා භික්ෂුන් වහන්සේලා මෙහෙම වටේ කවයක් වගේ හිටියා. ඉතින් එහෙම ඇවිල්ලා ඊට පස්සේ මේ අත්තිවාරම තිබ්බා. ඊට පස්සේ ඇමතිවරුන්ටත් දුන්නා මුල් ගල් තියන්න. හරි මේ වගේ ඔක්කොම කරලා දැන් චෛත්‍ය කර්මාන්තය ආරම්භ කළා. ආරම්භ කරාට පස්සේ මේකට නොයෙක් දෙනා සහභාගී වුණා. මේ රජතුමා මේ කර්මාන්තය මේ කරනකොට අනුගමනය කරපු ප්‍රතිපත්ති අපි කලින් වතාවෙත් මතක් කරා. මේ කර්මාන්තයට ශ්‍රමය වැය කරන කිසිම කෙනෙක්ගෙන් නොමිලේ වැඩගත්තේ නැහැ කියලා මහාවංශය ඊටාම පැහැදිලිවම කියනවා. යම් කිසි කෙනෙක් යම් කිසි තැනක ගඩොලක් තැබුවද ඔහුටත් වැටුප් ගෙව්වයි කියලා. ඒ විතරක් නෙමෙයි මේ කර්මාන්තය කරන තුරු රජු මේ එන අයට කෑම බීම සැපයුවා. ඒ විතරක් නෙමෙයි ඇඳුම් ආයිත්තම් සැපයුවා. දැන් අපිට පේනවා මේක හැමනම් තියෙන්න ඇති නේද දන්සැලක් වගේ කියලා. නමුත් එහෙම නෙමෙයි මේක ගන්න ඕන. මේ නුවන් අපි තව එකක් අපේ හිතවත් ශ්‍රාවකින්ට මතක් කරන්න ඕන. අපි මේ කරන්නේ මහාවංශයේ හෝ තූපවංශයේ හෝ තියෙන කතාවක් නැවත වරක් කියවීම නෙමෙයි. එහෙම නොවෙන එකත් නෙමෙයි. මොකද මහජනතාව ඉතා කැමති ඉතිහාසයේ කතාවක් ලෙස අහන්න. අපි ඒකට බොහොම වුවමනාවෙන් අපි ඒකට එකඟ වෙනවා. අපිත් කැමති නිසා අපිත් කැමති. කතාවක් ලෙස අහන්න. මොකද සමහර වෙලාවට මේ අනවශ්‍ය විද්‍යාත්මක හරබර තර්ක
වලින් වෙන්නේ අර කතාවට හානි පැමිණෙන එක. කතා රසය නැති වෙනවා. කතා රසය නැති වෙලා යන එක. ඒ නිසා අපි මම කල්පනා කරන්නේ අපි කතාවත් කියනවා. කතාව කියලා අපේ වගකීමක් තියෙනවා. කතාවත් කියන්න. කතාවේ කතාව කියන්න. කතාවේ අර්ථ නිරූපණය කුමක්ද කියන එකත් කියන්න. මොකද එතකොට තමා විසින් අහන දේවල්. මොකද අපි දන්නවා අපි කතා කියන්න හරි දක්ෂ සංස්කෘතියක් අපේ තියෙන්නේ. ඉතින් අපි කතා කියන්නත් දක්ෂයි, කතා රචනා කරන්නත් දක්ෂයි, කතා අහන්නත් දක්ෂයි, කතා අහලා තව කතා කියන්නත් දක්ෂයි. ඉතින් ඒ නිසා මේ සංස්කෘතික ලක්ෂණය නිසා අපේ වැඩසටහනෙත් අපි මේ කතාව කියනවා. ඒ නිසා කවුරුත් අපට චෝදනා නොකරයි කියලා හිතනවා. ඔය පොතේ තියෙන දේමනේ ආපහු හැවිලා කියන්නේ. ඒක කියන්න කවුරුත් ආසයි. කවුරුත් අහන්න ආසයි. මොකද සාමාන්‍ය අපි කියමු අර අපිට හේනේ ඉඳලා කතා කරපු අපේ වයසක අපේ මහත්මයා. ඔව්. ඒ මහත්මයාට වෙලාව නැහැනේ මහාවංශය හොයාගෙන ගිහිල්ලා පැලේ ඉඳන් කියවන්න. ඉතින් එහෙමනම් අපි මේ කතාව පැහැදිලි කරලා දෙන්න ඕන. අපට අවශ්‍ය ශ්‍රද්ධා භක්තිය, ඒ ප්‍රඥාව පහළ කරලා ඒ තත්වයට ඒ පුරවැසියා ගොඩනගන්න. උන්ට ඒක ලබා දෙන්න. ඒ වගේමයි මේ වැඩසටහනේ තිබෙන තවත් වගකීමක් තමයි ඒ ඉදිරිපත් කරලා තියෙන දේ තේරුම් ගැනීම සඳහා අපි උදව් කිරීම. ඒක අර්ථ නිරූපණාත්මක දෙයක්. අන්න එතනදී තමයි හැකිතරම් විද්‍යාත්මක පදනමක ඒ කතාවට අරුතක් සපයන්න අපි මහන්සි ගන්නෙ. එතකොට ඒ නිසා අන්නේ ඒ තල දෙක මිශ්‍ර කරගන්න නැතුව තියාගන්න එක බොහොම වැදගත් වෙනවා. මොකද මට එක්තරා හොඳ උගත් බුද්ධිමත් මහත්මයෙක් මේ ළඟදි මට හම්බෙලා කිව්වා. මහත්මයා දැක්ක ගමන් ළඟට ඇවිල්ලා කිව්වා අනේ අදනේ දකින්න හම්බුනේ කටහඬ අහලා තිබුණාට මම නම් ඔය මේ විද්‍යාත්මක ඉතිහාසයට වඩා කැමති මේ හොඳට අහන්න පුළුවන් ශ්‍රද්ධාව ඇති වෙන ඉතිහාසය අහන්න. ඒ මහත්මයා හොඳ උගත් මහත්මයෙක්. ඒතර අපි දැනගන්න ඕන අපේ ආත්මය මොකක්ද අපෙන් ඉල්ලා හිටින්නේ කියන එක. ඒ නිසා අපි කාටත් ඒතර අපේ තරුණ පරපුර කැමති මේ හැම දෙයක්ම විද්‍යාත්මකව තේරුම් ගන්න. අනික නුවන් බලන්න දැන් මේ පොත් රචනා කරනකොට ඉතිහාසයේ රචනා කරපු මේ කතුරුවරු පවා මහා ශ්‍රද්ධා භක්තියකින් ඒවා ලියලා තියෙන්නේ. එහෙම ලියනකොට වෙන්නේ මොකද්ද? ඒ රචකයන්ගේ අදහස්, අතිශයෝක්ති, උපමාලංකාර මේවට කවලම් වෙනවනේ. සමහර වෙලාවට සමහර දේවල් කියන්න ගියාම හදලා කියන්නත් වෙනවා කතාවක්. එතකොට මේවා තුළ අතිශයෝක්ති තියෙනවා, අභව්‍ය සිද්ධි තියෙනවා, මිත්‍යා ස්වරූප තියෙනවා. මේවා ඔක්කොම එකට කවලම් වෙලා තමයි මේ සත්‍ය ප්‍රවෘත්ති අපි අතට එන්නේ. නේද? අර සත්‍ය විවිධ ස්වරූපයෙන් එනවායි කියලා එක්තරා මේ අපොස්තුලවරයෙකුත් කියලා තියෙනවා. සත්‍ය විවිධ ස්වරූපයෙන් එනවා. ඒ නිසා මේ අපේ මූලාශ්‍රවල සත්‍ය අපි කරා ඇවිල්ලා තියෙන ඒවා රචනා කර කතුවරුන්ගේ අදහස්, සමාජයේ තිබුණු සමකාලීන රුචිකත්වය, දෘෂ්ටිවාද ඒවා ඔක්කොම එක්ක මිශ්‍ර වෙලා මේක ඇවිල්ලා තියෙන. ඒ නිසා අපි මේ වැඩසටහනෙන් උත්සාහ ගන්නවා උන්වහන්සේලා සහ ඒ කතුවරු ස්වාමින් වහන්සේලා නොවන අවස්ථාවක රචනා කරපු අය ඉන්නවනම් ඒ අය කියපු හැටියටත් මේ කතාව කියන්නේ. ඊට පස්සේ ඒ කතාව අපිට අපි මේ ජීවත් වන ලෝකයේ තියෙන තාර්කික භාවය තුළින් එක වලංගු කරන්නේ කොහොමද කියලත් කතා කරන්න අපි යම්කිසි උත්සාහයක් දරනවා. ඔව් ඒ විද්‍යාත්මක වලංගු භාවය මේ වගේ මහාචාර්යවරයෙක් නොදුන්නොත් ඒ වලංගු භාවය හොයාගෙන ගිහිල්ලා මරුවල්වල පැටලෙන්නත් අපේ තරුණ පරපුර ඉඩ තියෙනවා සර්. වෙන වෙන කයි කතන්දරවල පැටලෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද විද්‍යාත්මකව ඔප්පු කරලා ඒ විද්‍යාත්මක ක්‍රමවේදයන් දන්න මහාචාර්යවරයෙක් ඒක විද්‍යාත්මකව කියන එක හොඳයි. අනිත් මේ වෛරස් එකට දාගන්නට වැඩිය. ඔව් ඒක තවදුරටත් මෙහෙම පැහැදිලි කරොත් මේ දැන් මහජනතාවනේ තමන්ගේ බදු මුදල් වලින් මහාචාර්යවරු නිර්මාණය කරන්නේ නේ. සර්ව හදලා තියෙන්නේ අපිනේ. ඔව් සරලවම කිව්වොත් මහජනතාවනේ. එතකොට එහෙම තනපු චරිතයකට තියෙන වගකීමක් තමයි මේ මහජනයා වෙනුවෙන් ඒ තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන එක. ඒ නිසා මේ කෝවේ මාවේ හැංගිලා කෝවේ මාවේ කියලා ජාතක පොතේ තියෙන ওই බෝක්කු අස්සේ කණු අස්සේ තමයි කෝවේ මාවේ කියන්නේ. කෝවේ මාවේ හැංගිලා ඉඳලා ගල් විසි කරන එකට වැඩිය වගකීමක් තියෙනවා මහජන මුදලින් නඩත්තු වෙන සහ මහජන මුදලින් ගොඩ නැගුණු විද්වතෙකුට මහජනයා වෙනුවෙන් තමන්ගේ යුතුයකම ඉෂ්ට කිරීම. එතකොට මේ අපි මහාචාර්යවරු අපි කියන දේම පිළිගන්න ඕන කියන අධිකාරීත්වයක් මෙතන නැහැ. ඒ අධිකාරීත්වනේ මෙතන තියෙන්නේ. අපි උත්සාහ ගන්න හැකිතරම් විශ්වාස කළ හැකි, පරීක්ෂා කළ හැකි ආකාරයට මේ කතාව කොහොමද ඉදිරිපත් කරන්නේ? අර අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ ඉතිහාසය රචනා කරපු අපේ ස්වාමින් වහන්සේලා හිටියා, ගිහි ඇත්තෝ හිටියා. හරි? ඒ අය ලියපු කතා දස බලලා
ඒ අපිට අනාගතය නිර්මාණය කර ගැනීමට අපට වර්තමානයේ ජීවත් කර ගැනීමට උවමනා කරන ඓතිහාසික විඥානය ඓතිහාසික දැනුම අපි කොහොමද සුපිරිසිදු තත්වයට පත් කරලා ඒවා අද දෘෂ්ටිවාද වලින් මැනගන්න කියන එකනේ අපි මේ කරන්න යන්නේ. ඒ නිසා අපි ඒ විදිහටයි අපි මේ වැඩසටහනේ ඉදිරියට ගෙන යන්න කියන එක අපේ හිතවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට කියන්න ඕන. එතකොට අපි නැවතත් රුවන්වැලිසෑයේ කතාවට ආවොත් මේ දුටුගැමුණු රජතුමා දැන් අපි මේ කතාව ආවෙත් එතනින් එතුමා කණ්ඩ දුන්නා මේ වැඩට ආපු අයට අඳින්න දුන්නා. ඒ විතරක් නෙමේ එනුවන් මහාවංශයේම සඳහන් කරනවා රජ්ජුරු මේකේ වැඩ කරන්න ආපු අයගේ දැලි රැවුල් කැපුවයි කියලා. රජයෙන් අනුග්‍රහය දක්වලා කොණ්ඩා රැවුල් පවා කැපුවා. ඒ කොණ්ඩ කපා ගන්නත් වෙලාවක් තියෙන නැතුනේ. ඒකේ යට තියෙන අර්ථය අපිට පේන්නේ මේක මහා පාරිශුද්ධ කටයුත්තක්. මේකේ වැඩ කරනකොට දැන් අද වුණත් එහෙමනේ. අපි කොන්ක්‍රීට් එකක් දානවා කිව්වොත් එimhe හොයාගන්න පුළුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවනේ කොන්ක්‍රීට් එක දාන්න එන්න කෑකෝ ගගහ කොන්ක්‍රීට් දානවනේ. එතකොට එහෙම අය දුටුගැමුණු රජුරු ගත්තේ නැහැ. මේ මහා ස්තූප කර්මාන්තයට 100,000 ගණනක් කම්කරුවෝ වැඩ කරන්න ඇති. ඇවිල්ලා මේක කරන්න. ගඩොල් පුලුස්සන්න ඕන. ගඩොල් අගේ ප්‍රවාහනය කරන්න ඕන. මේ උඩට උස්සන්න ඕන. නොයෙකුත් දේවල් තිබුණා. විශේෂඥයෝ කම්කරුවෝ උපදේශකවරු ගොඩාක්කට මේක වැඩ කරන්න. එතකොට එහෙම දෙයක් සිද්ධ වෙනකොට ලොකු පරිමාණයෙන් බොහෝ දෙනා එනවානේ වැඩක් කරගන්න බැරි අයත් එනවා. මේ ආවට ගියාට රුවන්වැලිසෑය හදන්න මිනිස්සු ගත්තේ නැති බව මේ වංශ කතා විස්තරෙන් අපිට පේනවා. එතකොට කණ්ඩ දුන්නා කියන එකෙන් තේරුම එතකොට අහන්න තියෙන කෙනෙක් අහන්න පුළුවන් මේ කණ්ඩ නැති මිනිස්සුද මේ රුවන්වැලිසෑය හැදුවේ. මොකද රුවන්වැලිසෑය හදන එක ගැන පහුගිය කාලේ නොඑක් අපි දැක්කයි අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මේවා හැදුවේ මෙන්න මේවා පාවිච්චි කරපු අයගේ එහෙම තිබුණා. නමුත් අපි මේ සාකච්ඡාවේ ගත්තොත් එම මහාවංශය ඉදිරිපත් කරලා තියෙන ඇයි මේ කණ්ඩ දුන්නේ? මේක ඇතුලේ නොකියා කියන කතාවක් තිබෙනවා. දැන් අපි දන්නවා යම්කිසි පන්සලකට යනකොට අපේ ගමේ වචනයක් තියෙනවා නේද පේ වෙලා යනවායි කියලා. එක දවසක් නෙමෙයි පේ වෙන්නේ. 7 දවසක් පේ වෙනවා. 7 දවසක් පේ වෙනවා. ඒ කාලය තුල උම්බල කඩ කැල්ලක්වත් තමන්ගේ ඇඟ ඇතුළට දාගන්නේ නැතුව කිලි කුණු වලින් ආරක්ෂා වෙලා පිළිහුඩු වලින් ආරක්ෂා වෙලා තමයි ශුද්ධ ස්ථානයකට යන්නේ. මේ බුදුරජාණන් වහන්සේත් එක්ක මේ ගනුදෙනු කරන්නේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේත් එක්ක ගනුදෙනු කරපු පරිමාණ දෙකක් තියෙනවා. මහා ඉහළ ප්‍රඥාවන්තයට පුළුවන් බුද්ධිමය දාර්ශනික ප්‍රවේශයක් ලබාගෙන සමාධිය විදර්ශනාව ගැන කතා කරන්න. නමුත් සාමාන්‍ය ජනතාව හේන් කොටන මිනිස්සු රෙදි හොදන මිනිස්සු මේ අය කොහොමද මේ ගනුදෙනු? ඒගොල්ලන්ගේ පළමුවෙන් පටන් ගන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය අංගයක් නෙමෙකට යොමු වෙන්න. එතකොට මේ රුවන්වැලිසෑය ඉදිකිරීමේ කටයුත්තේදී මේ කෑම බීම දුන්නයි කියන එක තුල තිබෙන නොකියූ කතාව. ඒ නොකියූ කතාව තමයි මේ පරිශ්‍රයට රුවන්වැලිසෑය ඉදිකිරීමේ පරිශ්‍රයට ඇතුළු වෙන මිනිස්සුන්ට රජුගේ අනුදැනුමෙන් තමයි ආහාර ලබා දුන්නේ. හරි. එතකොට ඒ ආහාරයට ප්‍රමිතියක් තියෙන්න ඇති. මේ සුද්ධ කටයුත්තට දාපු ව්‍යායාමය මේකට දාපු ආධ්‍යාත්මික ප්‍රයත්නය දිහා බලනකොට මේ කෑම සැපයුවා කියන එකෙන් අර්ථවත් වෙන්නේ මේ එන අයට යම් කිසි සංවිධානාත්මක විදිහට කිසියම් නිර්ණායක යටතේ ආහාර සපයන්න ඇති. නැත්තම් මේක අවධාරණයෙන් කියන්න උවමනාවක් නැහැ. ඒ වගේම ඇඳුම් සැපයුවා. ඉතින් නොඑක් මේ විදිහේ ඇඳුම් ඇඳගෙන මෙතන වැඩ කරන්නේ නැතුව මේක යම් කිසි ඒකාත්මිකතාවක් ඇති කරගන්න. ඒක විනයනේ. විනය අනුකූලයි. අනිත් අතට දැලි රැවුල් කපුවයි කියලා කියනවා. ඒ කියන්නේ මේ කොණ්ඩ වවාගෙන දැන් ඒ කාලෙත් හිටියා මේ පාරවල් වල ඇවිදින අය. දැන් මග්දිව් පියදිව් කියලා වචන දෙයක් තියෙනවා 9 වෙනි සතවර්ෂයේ සෙල්ලිපිවල. ඉතින් පරණිතාන මහත්මයා කියනවා මග්දිව් කියන්නේ මාර්ග ජීව. කියන්නේ මගම ජීවත් වෙන අය. ඊළඟට පියදිව් කියලා කියන්නේ පාද ජීව. කියන්නේ ඇවිද ඇවිද ඉන්න අය. අපි කියන්නේ රස්තියාදුකාර කියලා ලොයිටරින් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අය. ඒ කියන්නේ සඳහන් ඒ කාලෙත් හිටිය අය වගේ මිනිස්සු. එතකොට සමහර විට මේ වගේ මහා විශාල රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩක් කරනකොට ඔය ගල් උස්සලා දෙන්න, හුණු බදාම හනන්න, අගල් කපන්න මේ කට්ටිය ඔක්කොම එන්න පුළුවන්. ඒතර කොණ්ඩ වවාගෙන, නියපොතු වවාගෙන ඒක කරන්න බෑ. රජ්ජුරුවෝ මේ
පැහැදිලිව කියලා තියෙනවා කොණ්ඩ රැවුල් කපන්නත් පත් කරා. ඒතර දැන් අපි අහන්න පුළුවන් ඉතින් අපි ගෙදර අපේ ගේ හදන්න බාසුන වලට එන්නකෝම අපි බාබර සප්පුවක් දාන්නේ නැහැ නේ ඉස්සරහෙන්. එන්න අපි රැවුල කපලයි ගෙදරට ගන්න කියලා. කොණ්ඩේ කපලයි කියලා. එහෙම නැත්නම් අඩු ගන්න අපි බාසුන හැට කියන්නේවත් නැහැ බාසුන කොණ්ඩේ කපාගෙන එන්න කියලා. එහෙම කියන්නේ නැහැ නේ අපි. කියන්නේ නැහැ නේ. නමුත් මේ විශාල ස්තූප කර්මාන්තය කරන්න යනකොට රජතුමා එක පැත්තෙන් ආහාර සැපේවා. එක පැත්තෙන් ඇඳුම් සැපේවා. අනිත් පැත්තෙන් දැලි රැවුල් කැපුවා. කියලා මේ මහාවංශේ වාර්තා කරා. එහෙනම් අපිට පේනවා මේක සංවිධානාත්මක විනයක් ඇතුළත මහා සංඝරත්නය උපදෙස් දෙන්න ඇති රජතුමාට මේක ඊටාම පූජනීය කටයුත්තක්. මේක ලංකාවේ කරන පළවෙනි මහා පරිමාණ වැඩ කටයුත්ත. ඒ නිසා මේක සංවිධානාත්මකව කරන්න ඕන. මේකට ආගමික මුහුණුවරක් දෙන්න ඕන. මේකේ අත්තිවාරම දාන මොහොතේ ඉඳලා මේක ජාතියේ මහා පූජනීය වස්තුව කියන ආකල්පය වැඩ කරන්න. නැත්තම් කෙනෙකුට දැන් අපි කියමු මොනහරි නොගැලපෙන ආහාරයක් අරගෙන මේ ආගමික පරිසරයට ඇවිල්ලා ඔය ආගමික ස්තූපය බඳින වෙලාවේ ගර්භයේ උඩටම නැගලා ඊට පස්සේ අපි හිතමු මොනහරි සුරාපානය කරලා ඇවිල්ලා මේක උඩ නැගලා හිටියනම් මේක කොත් පලන්දලා තියෙන වෙලාවේ කෙනෙකුට කියනවා අපි ඕකට මල් තියලා වැන්දට අපි ඉස්සර කාලේ ඕක උඩ හදන කාලේ නැගලා හිටියේ මෙහෙමයි කියලා. මේක ආකල්පෙන් පිළිබඳ ප්‍රශ්නයක් නේ. අපි බීලා උතන නැගලා හිටියා කියලා කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේවා කෙලින් කියලා නෑ මේ වංශ කතා ඇතුළත. එහෙම කියන්න උවමනා නෑ මේවා. මොකද මේ කතා කරන්නේ ජාතිය අතිශය පූජනීය වස්තුව ගැන. ඒක ගොඩ නගන ආකාරය ගැන. ඉතින් දැන් මේක මේ විදිහට දැන් ඔය පිළිවෙල රජුරෝ කළා. ඒ අරගෙන කිසි කෙනෙකුට නිකන් වැඩ කරන්න එපා. මිල ගෙව්වා. කියන්නේ මේක පාලනය කළා. නියාමනය කළා. මේ කටයුත්ත මේ අද ඔය මේ මහා නිර්මාණ කරනකොට හැම කෙනාම ඇවිල්ලා සහභාගී වෙන්න ඒ වැඩ කරන්න බෑ. මෙහෙම කරලා නොවන් මේ පේසා බලලුත් බැඳලා මේක ධාතු ගර්භයේ මට්ටමටම ගෙනාවා. ගෙනල්ලා ඉවර වෙලා දැන් රජතුමා කිව්වා දැන් ධාතුන් වහන්සේලා අවශ්‍යයි මේක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා මේක ස්තූප කර්මාන්තේ නිමා කිරීමට මේ ධාතුන් ලබා ගැනීම අවශ්‍යයි කියලා. දැන් මේ කොටියුත් ගැන අපි ටිකක් දීර්ඝව කතා කරන්න සිද්ධ වෙනවා. දැන් අර අපි මේ සගිය සැරේ නැවත්වෙත් මේ ධාතුන් වහන්සේලා ලබා ගැනීම කතා වෙන්නේ. එතකොට මේක ටිකක් දීර්ඝව කතා කරන්න ඕන. ඊට කලින් අපි මේ ධාතුන් වහන්සේලා ලබා ගැනීම පිළිබඳ ආසන්න මොහොත ගැන අපි කතා කරමු. දැන් මහාවංශය ඊටාම විචිත්‍රවත් ලෙස මේ කතාව විස්තර කරනවා. මම හිතන්නේ මේක මහානාම හාමුදුරුවෝ මේ සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු 700කට විතර පස්සේ මේ කතාව 600කට විතර පස්සේ මේ කතාව ලියන්නේ. ඒතර උන්වහන්සේ මේ තොරතුරු ලබා ගන්න ඇත්තේ මූලාශ්‍ර දෙකකින් වෙන්න පුළුවන්. එකක් අර පුරාණ සම්ප්‍රදායේ ලියා තිබිච්ච දේවල් සහ මහජනයා අතර පැවතීගෙන යන ජනප්‍රවාද. මේවා දෙකෙන්ම තමයි මේ තොරතුරු ලබාගෙන තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ඊටාම විචිත්‍රවත් විස්තරයක් මේවා මහාවංශයේ ඉදිරිපත් කරනවා මේ ආසන්න මොහොත ගැන. දැන් එදා මේ මොනවාද ඇසල මාසේ. ඒතර සාමාන්‍යයෙන් අපි ඇසල මාසේ කියලා කියන්නේ ජූලි මාසේ නේද? ජූලි අගෝස්තු සාමාන්‍ය කියන්නේ අපි චන්ද්‍ර මාසයත් එක්කනේ ගණන් ගන්නේ. ඔව් එතකොට මේව මාස 13ක් වෙනවනේ අවුරුද්දට. 13ක් වෙනවනේ. ඒතර ඇසල මාසේ තමයි මේ කටයුත්ත සඳහා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ධාතු නිදානෝත්සවය පවත්වන්නේ ඇසල මාසේ. හරි? ආෂාඩ කියන සංස්කෘත භාෂාවෙන් නම් ඇසල මාසේ. ඒතර ඇසල මාසේ 15ක දවසේ තමයි මේ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා නිදන් කිරීමේ කටයුත්ත පටන් ගන්නෙ. මේක කියනකොට මට තව කතාවක් අතුරු කතාවක් කියන්න ඕන. දැන් මේ අවස්ථා දෙකකදී මට සදහැවත් අය කීප බෞද්ධයෝ කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා අපි අපේ ධන පරිත්‍යාගයෙන් අපි චෛත්‍යයක් හදනවා අහවල් පන්සලේ. අපිට පුළුවන් ද ඔබතුමාට උපදෙස් දෙන්න මේ චෛත්‍යය කොහොමද හදන්න ඕන කියලා. මම වාස්තු විද්‍යාඥයෙක් නෙමෙයි. නමුත් පුරාණ ස්තූපයක අභ්‍යන්තරයේ තියෙන්නේ කොහොමද කියන එක ගැන වැටහීමක් අපිට තියෙනවා. හදාarලා තියෙනවානේ. හදාarලා මම ඒක කනලක් තියෙනවා. මානාබරණ දෙකෙන්ම දැකලා තියෙනවා. අත් වලින් අල්ලලක් තියෙනවා. ඒ නිසා මට ඒ පළපුරුද්ද තියෙනවා. ඉතින් මම ඒවට උපදෙස් දෙන්න ගියාම බාසුන්න හැල එක ඉතින් හදනවා. පස්සේ මේ මම ඇහුවා දැන් මම කොහොම මේ බාසුන්න හැලගෙන් ඇහුවාම කොහොමද ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ කොහෙද? අපි මේ දේවතා කොටුවේ තමයි එතන තැන්පත් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ.
ඉතින් අපට ඉතිහාසයේ කවදාක්වත් කිසිම තැනක ස්තූපයක දේවතා කොටුව කියලා කියන්නේ හතරස් කොටුව කියලා නේ උඩ කොතට පල්ලෙන් තියෙන එහෙ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබිලා නම් අපට හම්බෙලා නැහැ. ඉතින් මම මේ අවස්ථා දෙකේදීම මම කිව්වා නෑ මෙහෙම නෙමෙයි අපේ පැහැදිලිත් කළා මේ අර යූපස්තම්භ සහ දේවතා කොටු හැදුනේ කොහොමද කියලා. කොහොමද කියලා අපි කලින් වලට කිව්වා. මේ ගර්භයක් විදියට නෙමෙයි පාවිච්චි කළේ. එතකොට ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ගර්භයේ. ඒකට ඒ ගර්භය ඇතුලේ. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් අද ස්තූප කර්මාන්ත කරන අපේ මේ බාසුන්න හැලා ඒ ගැන එහෙම ලොකු වැටහීමක් නැති. ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕන. පස්සේ ඒක කිව්වට පස්සේ ඒ අය බොහොම ඉස්මුදුනින් ඒක පිළි අරගෙන හරි අපි මෙහෙම කරන්නම් මේ විදිහයි කියලා අපි ධාතු ගර්භයක් ගැන පස්සේ විස්තර කරමු හොඳට පෙන්නලා. මේ කතාවටම අල්ලලා. ඉතින් දැන් ඔය මේ පොසොන් දවසේ රජුරු දැන් මේ වැඩේ කරන්න පටන් ගත්තා. ඉතින් ඇත්ත වශයෙන්ම රජුරු මේ ඇසළ මාසේ 15ක දවසේ හවස් වෙලාවේ තමයි මේ උත්සවයට පිටත් වෙන්නේ. ඉතින් මේක බොහොම විචිත්‍රවත්. රජුරු මේකට තමන්ගේ මාලිගාවේ ඉඳලා රුවන්වැලිසෑය ඉදිකරන තැනට ආවේ පෙරහැරකින්. පෙරහැරකින් ආවයි කියලා නැහැ. නමුත් අපිට පේනවා ඒ තියෙන විස්තරය අනුව මේක රාජකීය පෙරහැරක්. පෙරහැරකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. රජුරු ඊටාම විභූෂිත ආකාරයට හැඳ පැළඳ ගත්තා. හැඳ පැළඳගෙන සේනාපතිවරු පිරිවරා ගත්තා. වංශ කතාව කියන්නේ යෝධයෝ පිරිවරාගෙන ගියයි කියලා. ඉතින් අපි දන්නවා රජවරු යනකොට ලොකු සේනාපතිවරු කඩු අරගෙන පිටිපස්සෙන් යනවානේ. ආරක්ෂාව කියන්නේ රාජකීයත්වය කියලා කියන්නේ. එතකොට රජු මේ සේනාපතිවරු යෝධයෝ පිරිවරාගෙන පෙරහැරට අවතීර්ණ වුණා ඇසළ මාසේ 15ක පොය දවසේ. ඒතර අද වුණත් හැම අවුරුද්දකම ඇසළ මාසේ 15ක දවසේ අපිට ස්මරණීය දවසක්. අපේ මහා ස්තූප කර්මාන්තේ ධාතු නිදාන උත්සවය පැවැත්වුවේ මේ ඇසළ මාසේ පොය දවසේ. ඒතර රජතුමා ගමන් කරනවා. රජතුමා ගමන් කරේ සුදු අශ්වයෝ 4 දෙනෙක් යොදපු කරත්තයක කියලා කියනවා. මේක ටිකක් අපි ඉදිරියට කතා කරමු. මේකේ තියෙන විස්තරාත්මක ස්වරූපය මොකක්ද කියලා. රජුරෝ සුදු සයින්දවයෝ ශ්වේත සයින්දවයෝ සුදු අශ්වයෝ 4 දෙනෙක් යොදපු කරත්තයක නැගලා යෝධයෝ පිරිවරාගෙන සර්ව විභූෂිත අලංකාර ආභරණ වලින් සැරසිලා වීදියට බැස්සා මේ ධාතු නිදානෝත්සවයට යන්න. දැන් මේ පෙරහැර පටන් ගන්නවා. අපි ඊළඟට කියමු පෙරහැරේ වරුණාව කොයි වගේද කියලා. රජතුමා රුවන්වැලිසෑය දක්වා යන්න පෙරහැර ගමන් ආරම්භ කරනකොට අපිට විරාමයකට යන්න වෙලා තියෙනවා. විරාමයෙන් අනතුරුව අපි නැවතත් මේ ලස්සන රසවත් සාකච්ඡාවට අන්ලිමිටඩ් හිස්ටරි හරහා සම්බන්ධ වෙමු. Unlimited History. අපේ ජාතික කතාව. ඒකම දැන් අපි මේ රුවන්වැලිසෑයේ මේ කතාව විද්‍යාත්මකව කරුණු හාරවුස්සමින් ඉන්න වෙලාවේ අපි මේ වැඩසටහනෙන් විරාමයට ගියේ දුටුගැමුණු රජතුමා හවසක 15ක දවසක ඇසළ පොය දවසක මේ පෙරහැරකින් රුවන්වැලිසෑය කරා ගමන් කරන ගමනනේ. දැන් ඒ කාලේ ඒක හැදුනම මේ කාලේ අපිට මේක රුවන්වැලිසෑය අපිට වන්දනාමාන කරන්න මහෝත්තම වන්දනාමාන ස්ථානයක් විදිහට තියෙන්නේ වර්තමානයේ නැවත ප්‍රතිසංස්කරණය වෙච්ච ඉඳන්. ඉතින් ඒක අපි කලිනුත් කිව්වා නාරංවිට සුමනසාර හාමුදුරුවෝ තමයි මේකට මුල පිරුවේ. මේ 1902 සහ 1800 අවසාන කාල වකවානුව තුළ. ඉතින් නාරංවිට සුමනසාර හාමුදුරුවෝ ඒ කරපු කටයුත්ත සහ නාරංවිට සුමනසාර හාමුදුරුවෝ කියන්නේ කවුද කියන කාරණය අපි වෙනම පුංචි වැඩසටහනක් නිර්මාණය කරලා තියෙනවා. YouTube නලබන උදවියට පුළුවන් historytube.lk කියන historytube.lk කියන මේ YouTube අඩවියෙන් ඒක බලන්න. අපේ මේ වැඩසටහන බලන් ඉන්න උදවියට පුළුවන් මෙතන තියෙන link එකෙන් ඒ වැඩසටහනට පිවිසෙන්න. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි ආයේ පෙරහැරට එමු. ඔව් දැන් අපේ මේ වැඩසටහනින් අපේ ශ්‍රාවක ශ්‍රාවිකයන්ට හිතවත් දැන් මනසෙම ඇවිලා ඇති මේ රාත්‍රී මොහොතේ කොයි විදිහටද විචිත්‍රවත් විදිහට පෙරහැරක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි දැන් මේකේ තියෙනවා යම් රාජකීය සංකේතයකුත්. දැන් රජතුමා සුදු අශ්වයෝ 4 දෙනෙක් යොදපු රථයකින් ගමන් කරනවා. ඉදිරියෙන් කඩොල් ඇතත් යනවා.
කඩොල්ලතා කියලා කියන්නේ බොහොම දැවැන්ත සංකේතයක් නේ. ඒ කියන්නේ යුද්ධෙට අර ද්වන්ද්ව සටනට දුටුගැමුණු රජතුමා අරගෙන කඩොල්ලතා අරගෙන ගියේ. ඒතර මේක රාජකීය සංකේතයක්. ඉතින් එතුමා මේ සමහරට මේ වංශ කතාව මෙහෙම සඳහන් කරාට අපි දන්නේ නැහැ එතුමා කඩොල්ලතාගේ පිටේද ගියෙත් කියන එක. ඒකත් රාජකීය සංකේතයක්නේ. නමුත් ඒ චිත්‍රය අපිට කලින් ඉඳන්ම දුටුගැමුණු රජතුමා රාජාභිෂේකය ලබන්න කලින් ඉඳන්ම කඩොල්ලතාව ඒකට සූදානම් කරනවනේ. කඩොල්ලතා ගිහිල්ලා වැඳලා මේ දුටුගැමුණු රජුසන් හොයාගන්නේ. එතකොට මෙයා ඒ කතාව ලස්සනට ගොඩනගාගෙන ඇවිල්ලානේ දැන් ওই පෙරහැරට එන්නේ. එතකොට මේ කඩොල්ලතත් මේ පෙරහැර යනවා කියලා කියනවා. දල වශයෙන් මේ පෙරහැරට 8000ක පමණ පිරිසක් සහභාගී වෙන්න ඇති කියලා අපිට පේනවා මේ තියෙන විස්තරය අනුව. සමහර විට ඒක ඊට වඩා වඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. 8000ක් විතර ගැහණු සහ පිරිමි කියන හැම කෙනාම මේ පෙරහැරට සම්බන්ධ වුණා. ඒ වැඩි පිරිසක් මේ පෙරහැරේ ගමන් කළේ කාන්තාව මල් අතින් අරගෙන. මොකද මේක ඊටාම පාරිශුද්ධ කටයුත්තක්. පිරිමි පුන් කලස්. පූර්ණ ගැට කියලා අපි කියන්නේ පුන් කලස් කෙනෙක් කවුරුත් දන්නවනේ. ඒකත් ශාස්ත්‍රීයත්වයේ සෞභාග්‍ය සංකේතයක්. එතකොට පිරිමි අය පුන් කලස් අරගෙන ගැහණු අය මල් අරගෙන සහ මේ තව කුඩා දරුවෝ කොඩි අතට අරගෙන. දැන් අපිට මෙතනදී මතක් කරනවා නේද අර රාජ්‍ය නායකයෙක් අහම කුඩා දරුවෝ දෙපැත්තේ ඉඳගෙන කොඩි වනනවා. ඒතර ඒ වගේ කුඩා දරුවෝ තමන්ගේ අතේ කොඩි අතේ තියාගෙන මේ පෙරහැරට සම්බන්ධ වුණා. ඒ වගේම දැන් මේක අපි කියවනේ ඇසල පොය දවසේ හවස මේ වැඩේ පටන් ගන්න. කෙනෙකුට මේක අහන් කල්පනා වෙන්න පුළුවන්. ඉතින් දැන් ටිකින් ටික රෑබෝ වෙනවනේ. කොහොමද පෙරහැර ගියේ? මුලයි පාරේ ලයිට්ස් තිබුණේ නැහනේ. විදුලි ආලෝකය. ඒතර ඒ විස්තරේ කියනවා තව පිරිසක් ගියා පන්දන් අතේ අරන්. ලී පන්දන් අතේ අරගෙන මේ පෙරහැරේ ගමන් කරා. මං හිතන්නේ අපිට මතක් වෙනවා දලදා මාලිගාවේ පෙරහැර. අච්චර එළිය තිබුණත් තවමත් පන්දන් අරන් යනවා. කොප්පර පන්දන් අරන් යනවානේ. මේ අර ඊටාම පුරාණ කාලයක ඉඳලා එන පුරුද්දක සංකේතයක්. අපි දන්නවා ඉතින් මහනුවර නගරයේ දළදා පෙරහැර පටන් ගන්න මුල් කාලේ වුණත් විදුලි ආලෝකය තිබුණේ නැහනේ. රාත්‍රියට වීදි සංචාරය කළේ මේ කොප්පරා පත්තු කරගෙන මේ ආලෝකයෙන් තමයි. එතකොට ඒ කාලේ කොප්පරා වෙනුවට පත්තු කරන්න ඇති අපි දන්නවා මී ඇට තියෙනවා, මී තෙල් මේ වගේ දේවල් පාවිච්චි කරුවාට අපට සාක්ෂි සොයා ගන්න පුළුවන්. මොකද සෙල්ලිපි වල කියලාම තියෙනවා මේ මී තෙල් පූජා කරාය කියලා මේ පිළිම ගෙවල් වල පහන් පත්තු කිරීම සඳහා. එතකොට දැන් ඔන්න මේ පෙරහැර බොහොම ඊළඟට මීට අමතරව පංචතූර්ය නාද සද්දෙත් තිබුණා. සද්දෙත් එක තමයි මේ යන්නේ පෙරහැරට. මේක ඉතාම විචිත්‍රවත් වගේම හරිම ගාම්භීර තත්වයෙන් මේක පවත්වන්න ඇති. රටේ රාජ්‍ය නායකයා සුදු අස්සයෝ 4 දෙනෙක් යොදපු කරත් එක යනවා. කඩොල්ලතා ඉදිරියෙන් යනවා. එතකොට මේ යුද්ධය ජය ගැනීම සඳහා උදව් කරපු සේනාපතිවරු ටික රජු සමග යනවා. එතකොට 8000කට ආසන්න ප්‍රදේශ මේ ජනතාව මේ පිළගැහිලා මේක යනවා. සෑම කෙනෙක් අතේම මල් තියනවා. අනිත් අය අතේ පූර්ණ ගැට තියනවා. ළමයි කොඩි අරගෙන යනවා. ඉතින් මේක බොහොම විචිත්‍රවත්. අපිට නිකන් මැවෙනවා අපේ සම්ප්‍රදායික රාජකීය පෙරහැරක් කොයි විදිහට තියෙන්න ඇද්ද කියන එක. ඒක විචිත්‍රවත් දෙයක්. ඔව් සර්. දැන් පුංචි කාරණයක්. දැන් දුටුගැමුණු රජුරුව මාලිගාව ඉඳලා රුවන්වැලිසෑයට යන්නේ. දැන් අද වෙනකොට අනුරාධපුරයේ දුටුගැමුණු රජුරුවන්ගේ මාලිගාව තිබුණා කියන තැන හොයාගෙන තියෙනවා සර්. නෑනේ. අපේ රටේ රජවරුන්ගේ මාලිගාවල් කියන දේවල් අපි දන්නේ මං හිතන හැටියට අපිට අඳුරගන්න පුළුවන් දෙකයි. එකක් පරාක්‍රම බහු රජතුමාගේ මාලිගය. ඊළඟ දළදා මාලිගාව. ඔය දළදා මාලිගාව තියෙනවා නුවර ඉතින් මෑත කාලේ. පුරාණ කාලේ ගත්තොත් එහෙම විජයබා මාලිගය කියලා හඳුන්වන ගොඩනැගිල්ලක් තියෙනවා අනුරාධපුරේ නගර පැරණි නගරයේ. ඒ විජයබා මාලිගය කියන එක හඳුන්වන මේ ගොඩනැගිල්ලයි පරාක්‍රම බහු රජුරුවන්ගේ මාලිගය කියලා හඳුන්වන පොළොන්නරුවේ මාලිගයයි මහනුවර දළදා මාලිගයේ ඒ දළදා මාලිගයේ එහා පැත්තේ තියෙන රජු හිටපු ගොඩනැගිල්ල වෙනමනේ තියෙන්නේ. වෙනමනේ තියෙන්නේ. දැන් ඒ ටික පමණයි අපිට රජවරුන්ගේ මාලිගා කියලා අඳුරගන්න පුළුවන්. ඉතින් අපේ රජ කෙනෙක්ගේ සොහනක්වත් හරියට නැහැනේ. මේ මොනතරම් රජවරු අපිට හිටියද? මහා ප්‍රතාපවත් රජවරු. ඒ රජවරු මිහිදන් කළේ කොතනදවත් කියලා අපේ නැහැනේ. ඒක තමයි අපේ තිබිච්ච සමාජ දර්ශනය. මොකද නම විතරයි පවතින්නේ. නාමගොත්තං නජීරති. ප්‍රතාපවත් ජීරති නාමගොත්තං නජීරති. ඔව් නාමගොත්තං නජීරති. නාමය සහ ගෝත්‍රය දිරන්නේ නැහැ. නාමය සහ ගෝත්‍රය දිරන්නේ නැහැ කියන්නේ කරපු වැඩයි දිරන්නේ නැත්තේ.
හරි අනිත් ඒවා ඒ කියන්නේ හොඳ කරත් දිරන්නේ නැහැ නරක කරත් දිරන්නේ නැහැ ඒවා ඉතුරු වෙනවා මිනිස්සුන්ට මතකේ එතකොට මේ දුටුගැමුණු රජතුමා සිය මාලිගාවේ ඉඳලා මේ රුවන්වැලි සෑයට දෙසට ඉදිකිරීමේ පරිශ්‍රයට ගමන් කරනවා. එතකොට මීට කලින් මේ වෙලාවට කලින් දුටුගැමුණු රජතුමා සාකච්ඡා කරගෙන තිබුණා භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ ස්තූපේ තැන්පත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා කොහොමද ලබා ගන්න කියන එක මම හිතන්නේ භික්ෂුන් වහන්සේලා අතර එකඟතාවක් සහ උපාය මාර්ගයක් තියෙන්න ඇති ධාතුන් වහන්සේලා මෙතනින් ලබා ගන්නවයි කියලා. දැන් මේ සාකච්ඡාව අහනකොට කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් සිතවිල්ලක් නෑ ඉතින් ධාතු හොයාගන්න එක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනේ ලංකාවට ධාතුන් වහන්සේලා වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේගේ කාලේ කියලානේ අපිට පළවෙනි ඓතිහාසික ප්‍රවෘත්තිය හම්බෙන්නේ. දැන් දේවානම්පියතිස්ස රජුරවන්ට මිහිඳු හාමුදුරුවෝ කියනවානේ මට පූජ්‍ය වස්තුවක් ඕන මේ තථාගතයන් වහන්සේගේ මේ ශාරීරික ධාතුවක් දැක්කේ නැහැ මේ අපිට මට වන්දනා කරන්න අවශ්‍යයි කියලා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා කියනවානේ තියෙන තැනකින් ධාතුන් වහන්සේලා රැගෙන එන්න මං තූපයක් කරවන්නම් කියලා. එතකොට සුමන සාමණේරයෝට කැඳවලා මිහිඳු මහරහතන් වහන්සේ කියනවානේ ඔබ ඉන්දියාවට ගිහිල්ලා අශෝක රජුරු හම්බෙලා අශෝක රජුරු ගාව තියෙන ධාතුන් වහන්සේලා ටික ඉල්ලගන්න ඊට පස්සේ ඔහොම කතාවක් තියෙනවා අපි මේ වැඩසටහන එක ගන්නවා ඉස්සරහට සාකච්ඡාවට දිගට. එතකොට ඉස්සෙල්ලම ධාතුන් වහන්සේලා දැන් දකුණු අකු ධාතුව ගෙනල්ලා තූපාරාමේ තැන්පත් කරනවානේ. ඒතර ඊට පස්සේ දැන් ධාතුන් වහන්සේලා ඒ කාලේ ආවනේ ලංකාවට. එතකොට තියෙනවා. ඔව් වැඩම කරලා තියෙනවා වැඩ ඉන්නවානේ. එතකොට දැන් ඔය වංශ කතා රචනා කරන්න තියෙන අභිප්‍රේතාර්ථය කියන්නේ උවමනාව මොකද්ද හේතුව කියලා කියන තැන්වලත් කියනවානේ කාරණා කීපයක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට තථාගතස්ස ගමනං බුදුරජාණන් වහන්සේගේ ආගමනය ගැන කියන්න ඕන අපිට. ඊළඟට ධාතු ආගමනය ධාතුන් වහන්සේලා වැඩමවර කරපු බව කියන්න ඕන. තේරවාදයේ පැමිණිච්ච බව කියන්න ඕන. බෝධි ආගමනං බෝධිය පැමිණිච්ච බව කියන්න ඕන. ඊළඟට නරින්දාස ගමනං විජයාවයි කියලත් කියන්න ඕන. මේ කාරණා ටික කියන්න තමයි අපි මේ වංශ කතාව රචනා කරන්නේ. මේ පවක්කාමී කියන වචනේ පාලියෙන් කියලා තියෙනවා. ඒක පවත්වාගෙන එන්න මේක කියනවා. මේ කතා ටික ඔක්කොම. ඉතින් ඒ නිසා මේ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කිරීමේ පිළිබඳ පළවෙනි විමර්ශනය අපිට ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ කාලේ. නමුත් අපිට පේනවා මේ රුවන්වැලි සෑයේ නිදාන තැන්පත් කිරීම සඳහා ධාතුන් වහන්සේලා ලබා ගැනීමට යම්කිසි උත්සාහයක් කියන්නේ ප්‍රයත්නයක් උපාය මාර්ගයක් භික්ෂුන් වහන්සේලා විසින් සකස් කරලා තිබුණා. ඒ වෙලාවේ ලංකාවේ රුවන්වැලි සෑයේ ස්තූපේ තැන්පත් කරන්න ධාතු ලබා ගැනීමට යම්කිසි අපහසුතාවක් තිබිච්ච බව අපිට පේනවා. මේ ලංකාවෙන් ඒක සොයාගන්න පුළුවන් උනේ නැහැ කියලා වගේ විස්තරයක් තමයි තියෙන්නේ. එතකොට මේ ධාතුන් වහන්සේලා ලබා ගැනීමේ සොයා ගැනීමේ වගකීම පවරලා තිබුණා එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙකුට. උන්වහන්සේගේ නම තමයි සෝනුත්තර කියන තෙරුන් වහන්සේ. උන්වහන්සේට තමයි මේ කාර්ය පවරලා තිබුණේ මේ වැඩේ කරන්නයි කියලා ධාතු හොයාගෙන එන්නේ කියලා. එතකොට දැන් සෝනුත්තර ස්වාමීන් වහන්සේට මොකද උනේ මේ ඇසල පසළොස්වක දවසේ ඇහුණා මේ නගරේ එන තූර්ය නාදය. තූර්ය වාදනය ඇහුණා. ඇහුණාම උන්වහන්සේ තීරණය කරා දැන් රජු සූදානම් මේක මේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට ඒ නිසා මම වහා ධාතු රැගෙන ආ යුතුයි කියලා. එතකොට මේ මහා වංශය මේ සිදුවීම බොහොම කඩිනමින් සිදුවෙච්ච දෙයක් බව පෙන්වන්න උත්සාහ ගත්තත් මොකද ඒකේ කියලා තියෙන සෝනුත්තර ස්වාමින් වහන්සේට නගරේ තූර්ය නාදය ඇහෙනකොට කල්පනා වුණා කියලා මේ දැන් ධාතුන් වහන්සේලා වඩම්මගෙන එන්න ඕන නේද මේ කාර්යයට කියලා. නමුත් ඒක මං හිතන්නේ ඒක ඊට වැඩිය වෙනස් ආකාරයටයි සිද්ධ වෙන්නේ නැත්තේ. මේක ජාතික කටයුත්තක්, මේක රාජකීය කටයුත්තක්. එහෙම හම්බු ලෙස මතක් වෙලා ගිහිල්ලා ධාතුන් වහන්සේලා රැගෙන එනවා කියන එක අපිට විශ්වාස කරන්න අමාරුයි. සමහර විට මේ සිද්ධියේ තිබෙන රසාලිප්ත භාවය, මේ සිද්ධියේ තිබෙන ආශ්චර්යජනක භාවය ඉස්මතු කරන්න වෙන්න පුළුවන්. මේ මහාවංශ කතුවර හිමියන් ඒ විදිහට ඒක රචනා කරලා තියෙන්නේ. නමුත් මේක ඊටාම සැලසුම් සහගත කරපු රාජකීය ආගමික උත්සවයක්. ඉතින් කෙසේ හෝ අපිට දැනගන්න තියෙන නුවන් මේ වෙලාවේ සෝනුත්තර හාමුදුරුවෝ මේ තූර්ය නාදය අහලා උන්වහන්සේ කල්පනා කරා මම දැන් ගිහිල්ලා ධාතුන් වහන්සේලා වඩම්මගෙන එනවායි කියලා. දැන් මෙතනදී මහාවංශය කියනවා සෝනුත්තර මේ තෙරුන් වහන්සේ පොළවේ කිමිදිලා ගියයි කියලා. පොළවේ ඇතුළට ගිහිල්ලා කොහාටද යන්නේ මේ නාගලෝකෙට.
ඒතර නාගලෝකෙට ගිහිල්ලා මේ ධාතුන් වහන්සේලා ලබාගත්තයි කියන කතාව තමයි මහාවංශයත් වාර්තා කරලා තිබෙන්නේ. මේක අනිත් වංශ කතාවලත් ඒක ඒ විදිහටම වාර්තා කරලා තියෙනවා. දැන් මෙතනදී අපි මේ රුවන්වැලිසෑය චෛත්‍යරාජනයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලබා ගැනීමේ සිද්ධිය අපි පළමුවෙන්ම වංශ කතාව කියන හැටියට විස්තර කරලා ඉවර වෙලා අපි ඒකේ තියෙන සාකච්ඡාවට ගම්මුවේ කාරණාව කොහොමද අපි තේරුම් ගන්න ඕන කියලා. එතකොට සෝනුත්තර තෙරුන් වහන්සේ පොළව කිමිදෙනවා. පොළව පලාගෙන යනවා නාගලෝකෙට. එතකොට මේ කියන්නේ මහා වංශය. වාර්තා කරලා තියෙන්නේ. පොළව පලාගෙන ගිහිල්ලා යන්නේ කොහාටද? කාල කියන නාගරාජා හම්බෙන්න. ඔහුගේ නම කාල. මේ නම් පවා අතිශයින් වැදගත්. මේ පස්සේ අපි අර්ථ සංඥාර්ථ තියෙනවා. ඒවත් සංඥාර්ථ තියෙනවා. කාල කියන වචනේ. එතකොට දැන් මේක මොකද උනේ මහාවංශයේ මේ පසුබිම් කතාවත් කියනවා. ඒකෙදි මොකද්ද කියන්නේ පසුබිම් කතාවේ? දැන් මේ ධාතුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ මේ චිතකේ නිවී ගියාට පස්සේ ධාතුන් වහන්සේලා ඉතුරුණා. ඉතුරුණාම මේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලබා ගැනීම සඳහා උන්වහන්සේ විශාල චරිතයක්නේ. උන්වහන්සේ මහ විශාල දාර්ශනිකයෙක්, පූජනීය චරිතයක්, ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක්. ඒ ධාතුන් වහන්සේලා ලබා ගැනීම සඳහා විශාල උනන්දුවක් ඇති වුණා. අවසානයේ කොච්චරද මේ උනන්දුවේ දිගපළල කියනවා නම් සමහර මූලාශ්‍රවල වාර්තා වෙලා තියෙනවා මේ ගැටුමක් පවා ඇති වුණයි කියලා මේ ධාතු බෙදා ගන්න ගියාම. ඒ කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ හිටියානේ පාලකයෝ කියන්නේ ජනරජ වගේ තිබුණා. දැන් මගධය තිබුණා. මේ දැන් විවිධ ප්‍රාදේශීය ඒ කියන්නේ විවිධ ඒ කියන්නේ රටවල් කීපයක් නේ දැන් ඉන්දියාව වල එකරස් වෙලා තියෙන්නේ. හැබැයි ಭಾರತ දේශයේ විවිධ කොටස් වලින් පාලනය වෙමින් තිබුණානේ. විවිධ කොටස් වලින් පාලනය විවිධ කොටස් හැටියට පාලනය වුණානේ. එතකොට දැන් කෝසල දේශයේ කෝසල රජුරෝ හිටියා. මගධයේ බිම්බිසාර රජුරෝ හිටියා. ඔය විදිහට නොයෙක් පළාත්වල හිටියානේ. ඉතින් මේ හැම රජ කෙනෙක්ම මේ බුද්ධ ධාතුන් ලබා ගැනීම සඳහා විශාල උනන්දුවක් දැක්වා. ඉතින් දැක්වහම දැන් අපේ වංශ කතාවල තියෙනවා මේ ධාතුන් වහන්සේලා කොහොමද මේ බෙදී ගියේ කියන කාරණේ. එතකොට මේ ඒකත් අපි අපේ ශ්‍රාවකයන්ට දැනගන්න කියන්න ඕනනේ. මේ දැන් අපි මේ එන්නේ ශ්‍රෝණුත්තර හිමියන් නාගලෝකෙට ගියා කියන කතාව විස්තර කරන්නනේ. දැන් මේ ධාතුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙලා අවසන් වෙනකොටම මේ ධාතු බෙදා ගැනීම පිළිබඳ අර්බුදයක් ඇති වුණා. මේ ධාතු බෙදා ගැනීමේ අර්බුදේ පිළිබිඹු කරන කැටයමක් තියෙනවා සාංචිවල. කියන්නේ යුද්ධයකට ඇවිල්ලා ධාතු බෙදා ගන්න මේ දේශපාලන කණ්ඩායම් සංග්‍රාමික ප්‍රවේශයකට එනවා. ඒ කියන්නේ යම්කිසි අර්බුදයක් ඇති අපිටත් ඕන කියලා කියනවානේ. මේ දැන් ඒක දැන් අපිට නිකන් හිතා ගන්න පුළුවන්. දැන් අපි දැන් අරමුදල් බෙදලා දෙන්න ගියාම පළාත් සභාවලට ඉතින් අපිට මෙච්චර ඕන එහෙම කියලා ඉල්ලනවනේ. ඒ වගේ ඒ කාලෙත් මේ ධාතු ඉල්ලන්න ආවා. එතකොට මේ ධාතු අර්බුදයක් වෙන්න ගියාම මොකද උනේ? ද්‍රෝණ කියලා බමුණෙක්. ද්‍රෝණ කියන බමුණ ඉදිරිපත් වෙලා කිව්වා මේ ශාස්ත්‍රුන් වහන්සේ අවිහිංසාව දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. සාමය දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ ශාරීරික ධාතු බෙදා ගන්න එන කොටා ගන්න ලෑස්ති වෙන්න එපා. මම අතරමැදි වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නම් කියලා ද්‍රෝණ ඒ බමුණා. නමුත් මේ ද්‍රෝණ කියන වචනය ගැන ප්‍රශ්න තියෙනවා. ඒක ශාස්ත්‍රීය ප්‍රශ්න. නමුත් අපි කියන්නේ ද්‍රෝණ බ්‍රාහ්මණයා තමයි ඇවිල්ලා මේක බෙදුවේ කියලා. ඒතර මේ බමුණා ඇවිල්ලා මොකද කරේ? හරි මම මේක සාධාරණව බෙදන්නම් කියලා ද්‍රෝණ ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා මේක බෙදා හැරියා. බෙදා හැරිය කවුද? ඒ වෙලාවේ මගධයේ අධිරාජ්‍ය මගධය පාලනය කරේ අජාසත් රජුරෝ. අජාත ශස්ත්‍රු ඒ වචනේ දන්නවනේ. නූපං සතුරා කියන අජාසස්ත්‍රු කියන්නේ. ඒතර අජාසත් හිටියා. ඊළඟට වේසාලී මගධයේනේ අජාසත් හිටියේ. ඒතර වේසාලී කියන ප්‍රදේශයේ හිටියේ ලිච්ඡවිවරු. අපි හුඟක් අහලා තියෙනවා ලිච්ඡවිවරු ගැන. ලිච්ඡවිවරුත් ආවා. ඊළඟට කපිලවස්තුවේ හිටියා ශාක්‍යවරු. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් ටික. ශාක්‍ය වංශයේ කට්ටිය. එතකොට ඒ කපිලවස්තුවේ ඊට පස්සේ තව ප්‍රදේශයක් තිබුණා. තව කට්ටියක් ආපු කට්ටියක් තමයි බුලි කියලා හඳුන්වන කට්ටිය. ඒ බුලිවරු හිටියේ අල්ලකප්ප කියන ප්‍රදේශයේ. අපි කියන්නේ අල්ලකප්පේ බුලිවරු. ඊළඟට රාමග්‍රාම කියන ප්‍රදේශයෙන් ආව කෝලියවරු. අපි දන්නා කෝලිය වංශය. අපිට බෞද්ධ සාහිත්‍යයේ බොහොම හුරුයි.
ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන කුසිනාරාවේනේ. ඒ කුසිනාරාවේ අපි කියන්නේ පාවානුවර. කුසිනාරාවේ පාවානුවර හිටියේ මල්ල රජදරුවෝ. එතකොට මේ පරිනිර්වාණ මංගල්‍ය සංවිධානය කරන්න උදව් කරේ මේ මල්ල රජදරුවෝ කියලා අපි අහලා තියෙනවානේ කුඩා පන්ති වලත් ඉගෙන ගන්නකොට. එතකොට ඒගොල්ලෝ පාවාසා කුසිනාරා ප්‍රදේශයේ. ඊළඟට නුවන් වංශ කතාවල කියනවා තව බ්‍රාහ්මණයෙකුත් මේ ධාතු ඉල්ලගෙන ආවයි කියලා. ඔහු වෙටදීප කියලා හඳුන්වන ප්‍රදේශය කියලා. අත වශයෙන් මේ වෙටදීපය කියන්නේ මොකක්ද කියන එක ගැන ශාස්ත්‍රීය ලිපි 15ක් විතර ලියවිලා තියෙනවා. එතකොට මේ කට්ටිය මෙහෙම ධාතු ලබා ගැනීමට ආවා. එතකොට අපි දැන් මේ අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට අපි නැවත වරක් මතක තියාගන්න ඒ ලයිස්තුව මේ කිව්වොත් මං හිතනවා හොඳයි කියලා. මේ මගදී අජාසත් රජතුමා, වේසාලියේ ලිච්ඡවි රජදරුවෝ, කපිලවස්තුවේ ශාක්‍යවරු, අල්ලකප්පේ බුලිවරු, රාමගාමේ කෝලියවරු, පාවා සහ කුසිනාරෙන් ආපු මල්ල රජදරුවරු, ඊළඟට වෙටදීපයෙන් පැමිණි බ්‍රාහ්මණයෙක්. මෙන්න මේ කට්ටිය මේ ධාතුන් වහන්සේලා ලබා ගැනීම සඳහා කුසිනාරා නුවරට ආවා. එතකොට මේ ඇතිවෙන්න ගිය අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට ද්‍රෝණ කියන බමුණා විසින් මේ ධාතු බෙදා හැරීම සිද්ධ කළා. මේ ධාතු බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් අපි මේ රුවන්වැලිසෑයකට ධාතු ලබා ගැනීම ගැන මේ කියන්නේ ඒක දිග කතාවක් කියලා මම කිව්වනේ. හරි. එතකොට දැන් ධාතුන් වහන්සේලා ලබා ගැනීම සඳහා සෝනුත්තර ස්වාමින් වහන්සේ වැඩම කරේ නාගලෝකයට. නමුත් ධාතු බෙදා දීපු කට්ටිය දිහා බැලුවම නාගලෝකේ කවුරුත් මෙතනට ඇවිල්ලා නැහැනේ ධාතුන් වහන්සේලා ලබා ගන්න. එක්කෙනෙක්වත් නැහැනේ. ඒතර අපි පොළවේ කියලා හිතන කට්ටිය කියන්නේ. මේ හිතන කට්ටියක් කියන්නේ මේ කියලා තියෙන්නේ. හරිද? අපි දන්න අඳුරන භූගෝලීය ප්‍රදේශ වලින් ආවයි කියලානේ කියන්නේ. හා එතකොට මේ කතාව කියගෙන යනකොට සමහර තැන්වල කියනවා දැන් ඔය විශේෂයෙන්ම අශෝකාවදානය වගේ කෘතිවල පසුකාලීනව ලියවෙච්ච ඇතැම් මහායාන සංස්කෘත කෘතිවල තියෙනවා ඇත්ත වශයෙන්ම අජාසත් රජුරුව පැමිණියේ පරක්කු වෙලයි කියලා මේ ධාතු බෙදන වෙලාවේ. පරක්කු වෙලාවම අජාසත් රජුරන්ට දෙන්න දෙයක් නැතුව ද්‍රෝණ චිතකයේ තිබිච්ච අඟුරු ටිකක් දුන්නේ කියලා. එහෙමත් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් තේරවාදී ග්‍රන්ථවල ධාතුන් වහන්සේලා බෙදා හැරපු කණ්ඩායමට අජාසත් රජුත් ඉදිරිපත් කරලා තියෙනවා. සමහර විට මගදී අධිරාජ්‍යයන් නිසා යා පරක්කු වෙලා ප්‍රමාද වෙලා වෙන්න පුළුවන්. මම අපි හිතන්න ඉඩක් නැහැ. ඒ වගේ මගදී රජුරන්ට අඟුරු කෑල්ලක් දීලා පිටක් කළා ඇරියයි කියලා. හරි. එයාටත් යම්කිසි ධාතු ප්‍රමාණයක් ලබා දෙන්න ඇති. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ ද්‍රෝණ කියන බමුණා. විද්වත්තු පෙන්නලා දෙනවා මේ බමුණගේ නම නෙමෙයි ද්‍රෝණ. එයාට ද්‍රෝණ කියලා කිව්වේ ධාතු බෙදන්න පාවිච්චි කරේ ද්‍රෝණ කියන මේ මෙෂර්මන්ට් එක. ඒ කියන්නේ මිම්ම හුණ්ඩුව සේරුව වගේ. ඒ කියන්නේ ද්‍රෝණයක් ධාතු කියලානේ කියන්නේ. ඒතර මේ බමුණගේ නම නෙමෙයි ද්‍රෝණ කියලා කියන්නේ මේ පාවිච්චි කර ඒ බමුණ පාවිච්චි කරපු උපකරණයට තමයි ද්‍රෝණ කියන්නේ. ඒ උපකරණේ පාවිච්චි කරපු බමුණ නිසා මෙයාට ද්‍රෝණ බමුණා කිව්වයි කියලා. ඒවා ශාස්ත්‍රීය කාරණා. කෙසේ හෝ වේවා අවසානයේදී මේ බමුණා මොකද කරේ? ඒ ද්‍රෝණය තන්පත් කළා ස්තූපයක් කළා. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් බෙදීමට පාවිච්චි කළ ඒ උපකරණය ද්‍රෝණය නිදන් කරලා ස්තූපයක් කළා. ද්‍රෝණ ස්තූප කියලා ඒක පස්සේ කාලේ ව්‍යවහාර කරයි කියලත් ඇතැම් කෘතිවල සඳහන් කරලා තියෙනවා. එතකොට මේ අපි ඒක පෙන්නමු අර මේ ඒ යුද්ධේ ඇති වෙන විදිහ ඒ අර්ධ උන්නත ශාංචි මූර්තියක් තියෙනවා. ඒක පෙන්නමු. ඒක පෙන්වන්න ඕනේ. ඊළඟට දැනට ජපානයේ කෞතුකාගාරයක තියෙනවා ඒත් කැටයමක්. ඒ ධාතු බෙදීම පිළිබඳ පෙන්නන කැටයමක්. ඉතින් මේවා ඒ කියන්නේ මේක ඓතිහාසික සිද්ධියක්. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා දීම. ඒතර මේක පිළිබඳවත් නොයෙක් විස්තර තියෙනවා. ඒ කියන්නේ මේ චිතකේ නිවී යාමෙන් පස්සේ දලදා වහන්සේලා 3 නමක් එකතු කරගන්න ද්‍රෝණ බමුණට පුළුවන්කම ලැබුණයි කියලා. මොකද දලදා වහන්සේලා කියලා කියන්නේ අපි එහෙමනේ දැන් බුදුරජාණන් වහන්සේගේ මේ අපේ හැම කෙනෙක්ගේම මිනිස්සෙගේ තියෙනවානේ මේ දඩයන් දත් කියලා හඳුන්වන දත් 4ක්. උඩු ඇඳේ 2යි යට ඇඳේ 2යි. අපි දලදා වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සතුව තිබිච්ච ඒ උල් දත්. ඉතින් අර බුදුරජාණන් වහන්සේ දැන් කෙනෙක් අහන්න බලයි ඉතින් උල් දත් ගැනමයි කතා කරන්නේ. අනිත් දත් බුදුරජාණන් වහන්සේට තිබුණානේ මේ බොහොම සම විදිහට වීසති සේත සුදන්තෝ කියලා නරසිංහ ගාථාවල කියන්නේ. වීසති සේත සුදන්තෝ 20ක් බැගින් ශ්වේත දන්ත. උඩු ඇඳේ 20යි යට ඇඳේ 20යි. එතකොට වීසති
සේත සුදන්තෝ කියන්නේ ඊටාම සුදු පාට මේ මනා ලෙස පිහිටපු ශ්වේත දත් තිබුණා. ඒක උන්වහන්සේට දත් 40ක්. ඒතර මේක මහා පුරුෂ ලක්ෂණ වලට අයිති වෙන ලක්ෂණයක් හැටියට නේ කියන්නේ. කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේගේ මේ රදනක දත් උල් දත් උන්වහන්සේ සත්‍ය වචනේ පාවිච්චි කිරීම නිසා උන්වහන්සේ ජනතාව වෙනුවෙන් සද්ධර්මය දේශනා කරපු නිසා උන්වහන්සේගේ අනිත් දත්වලට වඩා දළදා වහන්සේලා 4 නම දීප්තිමත් සුදු පාටකින් තිබුණයි කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා තමයි දළදා වහන්සේලාට විශේෂ ගෞරවයක් අපි දෙන්නේ කියලා අපේ සම්ප්‍රදායෙන් පැවතීගෙන ඇවිල්ලා මේ බෞද්ධ සම්ප්‍රදාය තුළ තියෙන්නේ. එතකොට ඒක අපි ද්විතීයව කතා කරමු. මේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන නොඑක් අදහස් ශාස්ත්‍රීය තලයේ. නමුත් අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ශාරීරික ධාතුන් බෙදා දීමේ කටයුත්ත සත්‍ය යථාර්ථවාදික සිද්ධියක් හැටියට තිබුණයි කියන එක. යම් කිසි හේතුවක් නිසා මේ දේශපාලඥ මේ රජවරු පාලකයෝ උන්වහන්සේගේ ධාතුන් ලබා ගැනීම සඳහා ලොකු උත්සාහයක් දැරුවා. මේ අතරින් නුවන් දැන් මේ අපේ රුවන්වැලි සෑය කතාවට මේක සම්බන්ධ කරන්න අවශ්‍යයි. එතකොට මම කිව්වා කෝලියවරු ගැන. මේ කෝලියවරු කොහෙන්ද ආවේ? රාමගාමයෙන්. රාමග්‍රාම කියන ස්ථානයේ. රාමග්‍රාමයේ ඉන්න කෝලියවරු ඔවුන්ගේ අගනුවර. කෝලියවරුන්ගේ අගනුවර තමයි රාමග්‍රාමය. ඒතර රාමග්‍රාමයේ හිටපු මේ කෝලියවරු මේ ධාතුන් වහන්සේලා වඩමවාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ රාමග්‍රාමයේ ස්තූපයක තැන්පත් කළා. මේ ස්තූපය මහවංශෙත් මේක කියනවා. මේ ස්තූපයේ තිබුණේ ගඟක් අයිනේ. මේ රාමග්‍රාම ස්තූපය අපි ඡායාරූපයක් පෙන්නමු රාමග්‍රාම ස්තූපේ. එතකොට මේ රාමග්‍රාම ස්තූපේ මේක තැන්පත් කරාට පස්සේ ඒක තැන්පත් කරලා තිබුණා. තැන්පත් කරලා තිබිලා ගඟක් අයිනේ මේක තියෙන්නේ. මේ ගඟ ගැලුවා. මේක මහවංශෙත් කියනවා. මේ ගඟ ගැලලා ඒ ගැලීමේ හේතුවක් හැටියට මේ ස්තූපය නටබුන් වුණා. ගම් වතුරට අහුවෙලා. නටබුන් වුණාට පස්සේ මොකද වුනේ? අර තන්පත් කරපු බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා සහිත කරඬුව ගඟට වැටුණා. ගඟට වැටිලා මේ කරඬුව ගඟ දිගේ පාවෙලා ගිහිල්ලා මේක මූදට වැටුණා. මේ මූදට වැටුණාට පස්සේ මොකද වුනේ? අපි දන්නනේ මූදට සම්බන්ධයිනේ නාගයෝ. අපේ ඉතිහාසයේම කියනවානේ. අර අපි අපේ වැඩසටහනේ කතා කරන නාගයෝ නෙමෙයි මේ වංශ කතාවල තියෙන නාගයෝ. ජලයත් එක්ක සම්බන්ධය හැටියට විස්තර කරලා තියෙන්නේ. මේ ධාතු කරඬුව දැක්කා මහා කාල කියන නාගයා. නාරජ්ජු කෙනෙක්. මහා කාල මොකද කරේ? මේ ධාතු කරඬුව අරගෙන ගියා පූජාව සඳහා මාංජරික නම් නාග ලෝකයට. මේ කතාව. මේ අපේ හිතවත් සාහිත්‍ය කතාව. මේ සාහිත්‍ය කතාව. මොකද අපි අපේ ශ්‍රාවක ශ්‍රාවිකාව කැමති සාහිත්‍යයේ තියෙන කතාවත් අහන්න. මොකද ඒවා ලියවිලා තියෙන ඉතාම ශ්‍රද්ධා භක්තියක් ඇති වෙන විදිහට. ඒතර අපි මේ කතාව පැහැදිලි කරලා දීලා ඒ කතාව තේරුම් ගත යුත්තේ කොහොමද කියන එකටත් අපි උදව් කරනවා. මොකද දැන් අද අපේ දරුවෙක් අපි හිතමු කොහේ හරි රටක ඉගෙන ගන්න නාසා ආයතනයේ පුහුණු වෙන අපේ තරුණ දරුවෙකුට කිව්වොත් එහෙම සෝනුත්තර හිමියන් පොළොව පලාගෙන ගිහිල්ලා නාගලෝකෙට ගිහිල්ලා මේ ධාතුන් වහන්සේලා අරන් ආවා මහා කාල නාගරාජයා මාංජරික නාගලෝකෙට මේක අරන් ගියයි කියලා. එයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයා දන්නවා පෘථුවියේ මැන්ටල් එකක් තියෙනවා. මෙහෙම ඇතුළට ගියාම උෂ්ණත්වය සෙල්සියස් මෙච්චරකින් යනවා. පොළොව මැද්දට ගියාම උෂ්ණත්වය මේකයි. ඒතර නාගලෝකේ කොයි හරියද තියෙන්නේ මේක වෙන්න බෑ කියලා කියනවා. එහෙමනේ කියන්නේ. ඒතර අපි මේ අපේ ඉතා වටිනා ඉතිහාසය මේ ලියලා තියෙන මේ දැනුම අපේ ශාසන ඉතිහාසය මේ අපේ අලුත් පරම්පරාවලට කොහොමද ගලා යන්න අපි මේකට සුදුසු අර්ථ නිරූපණයක් දෙන්නේ කියන එක. ඒ කියන්නේ මේවා විවේචනය කිරීම නෙමෙයි. මේවා එසේම තියෙනවා. අපි දොහොත් මුදුන් තියලා මේවා ශ්‍රවණය කරනවා. මේවා අහගෙන ඉන්නවා. මේවට නමස්කාර කරනවා. ඒ වගේම මේ ගාම්භීර ඉතිහාසය තුළ තියෙන යථාර්ථයේ ආලෝකය අපි කොහොමද තේරුම් අරගෙන අදටත් ජීවමානව වැඩ හිටින මේ රත්නමාලී ස්තූපය රුවන්වැලි සෑය ස්වර්ණමාලී චෛත්‍ය හේමමාලී චෛත්‍ය කියන වචන වලින් අපි පූජාවට ලක් කරන මේ ජාතියේ මහා ස්මාරකය ගැන යථාර්ථවාදී දැනුම ස්ථාපනය කිරීමට අපි ඒ කටයුත්ත කළ යුතුයි නුවන්. ඔව්. අපිට හැබැයි අර කතාවේ ඉතුරු විද්‍යාත්මක විග්‍රහයට යන්න වෙලාවක් නැතු වෙනවස මේ අපේ ඊළඟට මේ වැඩසටහනෙන් පස්සේ ප්‍රවෘත්ති වලින් පස්සේ අපේ ධර්මදේශනා අහන්නත් යන්න තියෙන හින්දා මේ ශ්‍රද්ධාව ඔහොමම තියාගෙන net fm එක රැඳිලා ඉන්න අපි ලබන සතියේ
පුළුවන් තරම් වෙලාවක් රුවන්වැලි සෑය ගැන කතා කරන්න පොරොන්දුවක් දීගෙනම අපි එහෙනම් සමුගන්නවා ඔබට පුළුවන් අපේ වැඩසටහන YouTube ඔස්සේ තව මොහොතකින් නරඹන්න. ඉතින් එම වැඩසටහනේ අපේ විස්තර ඔබට එවන්න තියෙනවා නම් අපේ ඊමේල් අංක Facebook link ඒවත් තියෙනවා. ඒ හරහා අපිට ඔබේ විමසීම් යොමු කරන්න. ඒක මේ comment section වල ඔබේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න. එහෙමනම් ඉතින් ඔබතුමාට බොහොම පිං අපිත් එක්ක මේ සාකච්ඡාවට අදත් වාඩි වුණාට ලබන සතියේත් ලබන සඳුදාත් අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන තුලින් හම් වෙනවා. තව දවස් දෙක තුනකින් එළඹෙන නත්තල ලෝකවාසී ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට විශේෂයෙන් කිතුණු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා සුව නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සමුගන්නවා.